එන සුබ දවසක් හැමෝටම මේ අපි දැන් මීට සතියකට කලින් හරියටම පටන් ගත්තා අපේ ත්‍රිකෝණ කියන පාඩම. කිව්වා ඔයාලා හැමෝටම කිව්වා මේ ත්‍රිකෝණ කියන පාඩම තරම ලොකු පාඩමක්. ඒ ටික එහෙමයි. අපි එහෙනම් අපි නවත්තපු තැනින් පටන් ගමු. අපි කරා මම ඔයාලට පොඩ්ඩක් මතක් කරන්න කියන්නම්. මොනවද කරේ? අපි කරේ ළමයි ත්‍රිකෝණවල පළවෙනි දවසේ කරේ ටිකක් ප්‍රමේයන් දෙක තුනක් හඳුනාගත්තා. මොනවාද? ත්‍රිකෝණයේ කෝණ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අභ්‍යන්තර කෝණ තුනේ එකතුව විගත්තා මොකද අංශක 180 කියලා. හරිද? ඒ වගේම මොනවාද? අද දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. ඊට පස්සේ අපි තව සාකච්ඡා කරා ඊට පස්සේ විධිමත් සාධනයක් කරන්නේ කොහොමද කියලා විස්තර කරලා දුන්නා. ඒ වගේම එහෙනම් පටන් ගමු. ඔයාලට දැන් පේනව නේද මෙතන රූප සටහනක් තියෙනවා. ඒ රූප සටහනේ බලන්න ළමයි හොඳට. AB ට CD සමාන්තරයි කියලා දීලා තියෙනවානේ. පැහැදිලි නැත්නම් මම ඒක අන්දලා පෙන්නන්න මෙති. එහෙම ඊතල දෙකක් දාලා තියෙනවා. AB ට CD සමාන්තරයි කියලා දීලා තියෙනවා. හරිද? එතකොට සමාන්තරයි. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ අපි යමු ගානේ අහලා තියෙන්නේ AEC කෝණය සමානයි BAD කෝණය ECD කෝණය බව පෙන්නන්න. ඒ කියන්නේ AEC කෝණය සමානයි BAD ධන CECD බව. හරිද? ඊට පස්සේ බලන්න මොකද්ද වෙන්නේ කියලා. අපිට මේක බව පෙන්වන්න තියෙන්නේ. හරිද? මේක බව පෙන්වන්න තියෙන්නේ. මොකද්ද පෙන්වන්න තියෙන්නේ? බලන්න හොඳට. AEC කෝණය හඳුනගමු. මේ තියෙන AEC කෝණය. හරි. AEC කෝණය. මෙන්න මෙතන තියෙන්නේ. හරිද? AEC කෝණය ඒකේ අගය, ඒ කියන්නේ ඒකේ අංශක ප්‍රමාණය සමානයිලු කෝණ දෙකක් එකතු කරලා. අපි බලමු මේ කෝණ දෙක පිහිටීම කොහොමද කියලා. BAD කෝණය. බලමු BAD. එහෙනම් කෝණය එන්නේ මෙතන. ඒ කෝණයයි තව එකට එකතු කරලා තියෙනවා. බලන්න. ECD. එහෙනම් මෙතන කෝණය. හරි. AEC කෝණය බලන්න මෙතන. ඒකේ සමානයිලු BAD කෝණයට ECD කෝණය එකතු කරාම. හරිද? එතකොට කෝණ දෙක කොහෙවත් තියෙන්නේ. ඒ දෙක එකතුව මේ තව කොහෙවත් තියෙන කෝණයකට සමාන කරලා පෙන්වන්නලු. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? මේ හතර වටේ ගිහිල්ලා තියෙන කෝණ ටික එකතු කරන්න ක්‍රමයක් බලමු. හරිද? දැන් මෙයා ඉන්න මෙතන මෙයා මෙතන අපිට නිකන් හිතා ගන්න බෑ කොහොමද මේ කට්ටිය සමාන කරන්න කියලා. හැබැයි ඔන්න ඔතනදී තමයි අපි ඉගෙන ගත්ත ප්‍රමේයන් වැදගත් වෙන්නේ. හරිද? අපි දැනට ඉගෙනගෙන තියෙන ත්‍රිකෝණාශ්‍රිත ප්‍රමේයන් දැනට දෙකයි. දැනට දෙක ඉගෙනගෙන තියෙන්නේ. හරිද? ඒ දෙක භාවිතා කරන්න වෙයි. ගාන පටන් ගද්දි ළමයි මොකද කරන්න ඕනේ? මේ ගාන ඉස්සලාම කරගන්න ඕනේ. මේ දීලා තියෙනවනේ පද බව පෙන්වන්න සඳහා පද දීලා තියෙනවනේ. මෙතන නම් පද තුනක් තියෙනවා. AEC, BAD, ECD. හරිද? මොනවාම පද තුනක් තියෙනවනේ ළමයි. ඔය පද තුනෙන් හරිද? ඔය පද තුන කොහෙන් හරි එන විදියට අපි ප්‍රමේයන් යොදා ගන්න ඕනේ. අපි ප්‍රමේයන් යොදා ගන්න ඕනේ. හරි. AEC කියන්නේ බලන්න මෙතන කෝණය. AEC කියන්නේ මෙතන කෝණය. එතන කෝණය කියන්නේ ඒක නිකන් හරියට ECD ත්‍රිකෝණයේ බාහිර කෝණයක් වගේ. නේද? බලන්න. ECD ත්‍රිකෝණයේ බාහිර කෝණයක්. නේ? එහෙනම් බාහිර කෝණයක් ත්‍රිකෝණයක් අනම්මනගේ වචන හෙද්දි අපිට ප්‍රමේය එකපාරම ක්ලික් වෙනවා. මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. හරි. එහෙනම් අපි ඒක ලියමු. කොහොමද පටන් ගන්නේ? ECD ත්‍රිකෝණය අල්ලගමු. අල්ලගෙන මොකද කරන්නේ? ECD ත්‍රිකෝණය
he මොකද්ද? අපි ඔහොම වගන්ති ලියන්න ඕනේ. හරිද? අපි ඔහොම වගන්ති ලියන්න ඕනේ. වගන්ති ලියලා තමයි මොකක්ද දන්නවද? වගන්ති ලියලා තමයි මේ ගණන් වලට යන්න ඕනේ. එතකොට ECD ත්‍රිකෝණයේහි AEC කියන්නේ මොකක්ද? ECD ත්‍රිකෝණයේ AEC කියන කෝණය මොකක්ද? බාහිර කෝණයක්. බාහිර කෝණයක් නිසා AEC කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට. ඒතකොට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක මොකද්ද? EDC. EDC කියන්නේ මෙතන. හරිද? අන්න. එහෙනම් EDC කෝණය දන මේ කෝණය. හරිද? මොකක්ද මේ කෝණය? ECD. ECD හි ඒ කියන්නේ ECD ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයක් ඇඳලා තියෙන. හරිද? ECD ත්‍රිකෝණයෙහි AEC කියන්නේ බාහිර කෝණයක්. නිසා අපිට දාන්න පුළුවන් බාහිර කෝණ ප්‍රමේය. මොකද ප්‍රමේය? ඔන්න බලන්න ECD ත්‍රිකෝණයේ පාදයක් දික් කරලා හැදිලා තියෙනවා බාහිර කෝණය. මොකද්ද? AEC. හරිද? AEC. එතකොට AEC කියන බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. අන්න අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. එකක් මේ කෝණය, අනික මේ කෝණය. ඒ කෝණ දෙක නම් කරලා තමයි මේ තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ මොකද කරන්නේ? හරිද? ඔන්න දැන් අපි මොකද්ද කරේ? අපි කිව්වනේ මොකද්ද? බව පෙන්වන්න මොකක් හරි දීලා තියෙනවා නම් ළමයි ඒකේ තියෙන කෑලි බෑලි ටික කොහොම හරි ගන්න ඕනේ ප්‍රමේයන් භාවිතා කරලා. ඔන්න එක ප්‍රමේයක් භාවිතා කරලා එකක් ගත්තා. හරිද? ඒ ගත්ත එකේ බලමු අපිට අවශ්‍ය කෑලි කීයක් තියෙනවද? දැන් මේකේ හැටියට බව පෙන්වන්න කියන එකේ AEC ඕනේ. එහෙනම් මෙතනත් AEC ඇවිල්ලා තියෙනවා ළමයි. AEC ඇවිල්ලා තියෙනවා. හරි. ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම BAD තියෙනවද බලන්න. මේකේ BAD නෑ ළමයි. එහෙනම් මොකද්ද කරන්න වෙන්නේ? BAD ගන්න වෙනවා කොහෙන් හරි. ECD බලන්න. බව පෙන්වන්න එකේ ECD තියෙනවා. අපි දැන් කරපු එකේ ECD ඇවිල්ලා. හරි. ප්‍රශ්නයක් නැහැ. දැන් එතකොට ඔයාලට පේනවද බව පෙන්වන්න කියන එකේ අපිට දැන් ඇවිල්ලා තියෙන එකේ වෙනසක් තියෙනව නේද? BAD ඕනේ ඒ වෙනුවට තියෙන්නේ ECD. EDC කෝණය. එතකොට බලන්න EDC කෝණය අපිට කොහොම හරි කරලා අයින් කරගන්න වෙනවා. මොකද අපිට මෙතන ගෙනවා දාගන්න ඕනේ BAD. හරිද? බව පෙන්වන්න තියෙන්නේ ඒකනේ. හරිද? දැන් බලමු මොකද්ද කියලා. EDC කෝණය. බලමු EDC කෝණය කියන්නේ මෙතන. මෙතන. හරිද? දැන් බලන්න මේක සමාන්තරයි මේකට. ඒ කියන්නේ AB සමාන්තරයි CD. ඒකත් දීලා තියෙනවා. ඔකට මොකද්ද කරන්නේ? සමාන්තරයි කියපු ගමන් ළමයි මතක් වෙන්න ඕනේ කෝණ වර්ග 3ක්. මම ගිය සතියේත් කිව්වා හරිද? කෝණ වර්ග 3ක්. මොනවාද කෝණ වර්ග? ඒකාන්තර, අනුරූප, මිත්‍ර කෝණ. හරි. ඒකේ හැටියට බලන්න දැන් මෙතන තියෙනවද? ඒ කෝණ තුනෙන් මොන කෝණේද? මෙතන තියෙන්නේ මොන කෝණේද? බලන්න. මේ කෝණයේ හැටියට මේ කෝණය මොකද්ද වෙන්නේ? ඒකාන්තර කෝණයක්. එහෙනම් අපිට ලියන්න පුළුවන් BAD කෝණය සමාන කරන්න පුළුවන් EDC කෝණයට. හේතුව ඇයි? ABCD ට සමාන්තර හින්දා මේව මොනවාද වෙන්නේ? ඒකාන්තර කෝණ වෙනවා. ඒකාන්තර කෝණ වෙනවා. හරිද? ඒකාන්තර කෝණ වෙනවා. දැන් බලමු මොකද්ද වෙලා තියෙන්නේ. අපිට ඇවිල්ලා තියෙනවා BAD සමානයි EDC කියලා. හරිද? BAD සමානයි EDC කියලා. ඒකාන්තර කෝණ වලින් සමාන වුණා. දැන් අපිට ඕනේ BAD නේද? BAD වලට ඇවිල්ලා තියෙනවා. BAD කොහොම හරි ප්‍රකාශ වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ බලන්න මොකද්ද? EDC වලට තමයි ඒක සමාන වෙලා තියෙන්නේ. ඒතකොට බලන්න අපිට අයින් කරගන්නත් ඕනේ EDC. හරිද? ඒතකොට EDC වෙනකොට ඇවිල්ලා තියෙනවා BAD වලින්. එහෙනම් කරන්න තියෙන්නේ මොකද්ද? අපි EDC තියෙන තැන් වලට BAD ආදේශ කරනවා මෙන්න මේකේ. හරිද? හරි. එහෙනකොට අපි ලියමු බලමු කොහොමද එන්නේ කියලා. EAC සමානයි
EDC වෙනුවට දාන්නේ මොකද්ද? දැන් BAD ධන ECD එහෙමමයි. ECD. දැන් බලන්න මොකක්ද වෙලා තියෙන්නේ. බව පෙන්වන්න කියලා අපිට ප්‍රකාශනයක් දීලා තියෙනවා. අපි ඒක බව පෙන්නුවා. ඉතින් බව පෙන්නුවා. දැන් කරන්න තියෙන්නේ උල ගත්තා ගැව්ව ඉරි දෙකක් යට. ඉවරයි. හරිද? කොහොම තමයි පළවෙනි ගාන එන්නේ ළමයි. පැහැදිලිද? හරි. මම ඔය ගැම්මටම කරන්නම් දෙවෙනි ගාන. ඒකත් හොඳට අහගන්න. මම කෝකටත් ආයෙ කියලා දෙන්නම් මේක. මොකද්ද කරේ? රූප සටහන දිහා දැක්ක ගමන් බය වෙන්න හොඳ නෑ ළමයි. හරිද? රූප සටහන දිහා දැක්කම බය වෙන්න හොඳ නෑ. මොකද්ද මේ රූප සටහන? ත්‍රිකෝණයක් තියෙනවා. හරිද? ඊට පස්සේ AB ට CD සමාන්තර වෙලක් තියෙනවා. එතකොට ඔයාලට මතක් වෙන්න ඕනේ ත්‍රිකෝණයක් තියෙද්දි ත්‍රිකෝණයට අදාළ ප්‍රමේයන් ටික. අපි දැනට දෙක ඉගෙනගෙන තියෙන්නේ මේ දෙක මතක් වෙන්න ඕනේ. හරිද? සමාන්තර රේඛා දෙකක් තියෙද්දි සමාන්තර රේඛා කියපු ගමන් මතක් වෙන්න ඕනේ අර කෝණ තුන මොනවාද? ඒකාන්තර අනුරූප මිත්‍ර. හරිද? ඔච්චරයි. හරි. ඊට පස්සේ ඒ ටික ඔළුවේ තියාගෙන ගානට බහිමු. ගානට බැස්සෙන් පස්සේ අපිට ගාන හදලා මෙන්න කියන්නේ ගාන හදලා ඉවර වෙලා මෙන්න මේක එනවා කියලා පෙන්වන්න තියෙන්නේ. ඒකනේ බව පෙන්වන්න කියලා ප්‍රකාශනයක් දෙන්නේ. ඔන්න ඕක බව පෙන්වන්න තියෙන්නේ. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? අපි දන්න ප්‍රමේයන් වලින් මෙන්න මේ කෑලි වලට කෑලි කොහෙන් හරි එන විදියට ප්‍රමේයක් දානවා. දැන් හිතන්නකෝ ත්‍රිකෝණයක් දන්නවා. එතකොට බාහිර කෝණයක් සම්බන්ධ කරගෙන අපිට ප්‍රමේයක් දාන්න පුළුවන්. එතකොට බාහිර කෝණය අපේ වෙලාවට වෙන්නේ මොකද්ද? AEC නේ? AEC. එතකොට AEC අපිට ඕනේ. අපිට AEC හදා ගන්නත් ඕනේ. හරි. AEC වෙලාවට ත්‍රිකෝණයේ බාහිර කෝණයක් වෙලා. එතකොට ත්‍රිකෝණයේ බාහිර කෝණයක් වෙච්ච ගමන් අපිට දාන්න පුළුවන් අර ප්‍රමේය. මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. හරිද? ඒක ලියලා බලනවා. ලියන්න කලින් ළමයි මෙතන හේතුව ලිවිය යුතුමයි අනිවාර්යයෙන්. මොකද මම කලින් දවසෙත් කිව්වා. මේ ගාන ඔයාලා දන්න උනාට වැඩක් නැහැ. මේක බලන කෙනාටයි තේරෙන්න ඕන ඔයාලා ගාන හදලා තියනවද ලස්සනට කියලා. හරිද? ඕනම් මටත් පුළුවන් මේක ලියන්න අනවශ්‍ය නැහැ. ගාන මේක එනවද කියලා බලන්න නිකන් රෆ් කියන කටුවට ඔය හදලා දාන්න පුළුවන්. දැන් ඔළුවේ තියනවා මේ ප්‍රකාශනය ආවේ ඇයි? ත්‍රිකෝණයක බාහිර කෝණයක් නිසා. සහ මේක මෙහෙම වුණේ ඇයි? මේ දෙක සමාන්තරේ ඉන්නේ ඒකාන්තරයි. අපේ ඔළුවේ තිබ්බට වැඩක් නැහැ. එතන ඉන්නේ අපේ හිත කියවන්න පුළුවන් මිනිස්සු නෙවෙයි. එතන කියන්නේ කවුද? පේපර් බලන තැන. හරිද? ඒ හින්දා එයාලා කොච්චර ඔයාලා උත්තරේ ගත්තා. හරිද? එයාලගේ තේරෙන්න ඕනේ. එයාලට තේරෙන්න ඕනේ පේපරේ දිහා බැලුවම මෙයා ගාන හදලා උත්තරේ අරන් තියනවා තමයි. ඒ වුණාට එයා කොහොමද මොන පියවරද අනුගමනය කරලා තියෙන්නේ කියලා ඔයාලා ලියලා පෙන්නන්න ඕනේ. හරි? එතකොට තමයි ඒක බලන කෙනාටත් සැටිස් වෙන්නේ ඔයාලටත් උපරිම ලකුණු කරා යන්න පුළුවන්. ඒකට ඉතින් මහ දෙයක් නෑ ළමයි. හරිද? මේ වගන්ති ලියන එක එච්චර බරපතලව හිතන්න එපා. ඔයාලට තේරෙන සිංහලෙන් ලියන්න. හරිද? ව්‍යාකරණ ගලපන්න නම් මනම් ඕනේ නෑ. එයාට බලපුව ගමන් තේරෙන්න තිබ්බනම් ඇති. හරිද? එතකොට මම ඒ හින්දා හේතුවල් ලිව්වා. ECD ත්‍රිකෝණය. මම ත්‍රිකෝණය කිය ලියන්න ඉන්න කමෙන්ද දැම්ම ත්‍රිකෝණය. AEC කෝණය. AEC කියන්නේ බාහිර කෝණයක්. අන්න කෝණයක ලකුණක් දාලා තියෙනවා. කෝණයක් අඳින්න පුළුවන් නේ. කෝණයක් ලකුණ සාමාන්‍ය ලකුණ මෙහෙම දැම්ම. මෙහෙමනේ කෝණයක්. කෝණය නිසා ඔන්න ලිව්වා. ප්‍රමේය ලිව්වා. ඊට පස්සේ මොකද කරන්න දෙන්නේ? හරි. ඊට පස්සේ මොකද කරන්න දෙන්නේ? අපි ත්‍රිකෝණය යොදාගත්ත එකක් ගන්න අපි ඊළඟට යොදා ගන්නවා සමාන්තර රේඛා සමාන්තර බව හින්දා. ඒ කියන්නේ AB CD ට සමාන්තර වෙන හින්දා ඒක යොදා ගන්නවා අපි. හරිද? ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒක යොදාගෙන ලියනවා BAD සමානයි EDC. හරිද? කෙනෙක් මෙහෙම ලියලා නතර කරනවා. හරිද? මෙහෙම ලියලා නතර කරාට වැඩක් නෑ ළමයි. බලන කෙනාට තේරෙන්න එපා. ඒ හින්දා ඒකාන්තර කෝණ කියලා ලියන්න ඕනේ. හරිද? ඒකාන්තර කෝණම ඕනේ නෑ. ඒකාන්තර තිබ්බත් ඇති. ඒතර දැනගන්න ඒකාන්තර කෝණ වලින් තමයි අරන් තියෙන්නේ කියලා. හරි. ඊට පස්සේ කරන් දෙන්නේ මේක දිහා බලලා අයින් වෙන්න ඕන පදයට මේක ආදේශ කරලා තියෙනවා. ඉතින් එතන ඉහාට ගාන එනවා. හරි. ඒ හින්දා කම්මැලිකම් ටික අතහැරලා දාලා මේ වාක්‍ය ලියලා ලස්සනට ගාන හදමු.
මේ ගානට යමු අපි. ඔහොම එකක් තියෙනවා. හොඳේ. මෙතන මෙහෙම එකක් තියෙනවා. බලන්න. හරිද? ඒ වගේම මෙතනත් අංශක 90යි. මෙතනත් අංශක 90යි, මෙතනත් අංශක 90යි. ඒතර මේ ඍජු කෝණ තියෙන්නේ නේ. PQRST කියලා දීලා තියෙනවා. බව පෙන්වන්න කියලා තියෙනවා SRT. SRT සමානයි QPR. SRT. SRT කියන්නේ මේක. රූප සටහනේ ලකුණු කරගන්න ළමයි. SRT කිව්වන් පස්සේ මටත් එකපාරම හිතා ගන්න බෑ SRT කොහොමද හැමතිස්සෙම ගාන දිහා බල බල ඉන්න බෑ. ඒ හින්දා මම මේ අදාළ මොකක් හරි සංකේතයක් යොදාගෙන ඒක ලකුණු කරලා තියෙනවා. ඒක QPR ට සමානයිලු. QPR බලමු. Q තියෙනවා, P තියෙනවා, R තියෙනවා. කියන්නේ මේ කෝණය. මේ කෝණයට සමාන බව පෙන්වන්න තියෙන ළමයි. හරි ඉතින්. එහෙනම් පෙන්නමු. එතකොට පේනව නේද ළමයි මෙතන ත්‍රිකෝණයක් තියෙනවා මේ PQR ත්‍රිකෝණය. හරිද? එහෙනම් ත්‍රිකෝණයක් තියෙනවා නම් අපිට මතක් වෙන්න ඕනේ ත්‍රිකෝණ සම්බන්ධ මොනවද? ක්‍රමය. දැනට දෙකයි ඉගෙනගෙන තියෙන්නේ. හරි. ඒ දෙක යොදාගෙන මේ ගාන හදමු. එතකොට PQR කියන ත්‍රිකෝණය ළමයි බලන්න PQR කියන ත්‍රිකෝණයට PRT කියන්නේ බාහිර කෝණයක්. පේනවද මෙන්න මේ ඉර අමතක කළා. මේ ඉර අමතක කරන්න. අමතක කරාන් පස්සේ මෙන්න මේ කෝණය, මේ ලොකු කෝණය. මේ ලොකු කෝණය මොකද්ද වෙන්නේ? මේ ලොකු කෝණය PQR ත්‍රිකෝණයට බාහිර කෝණයක් වෙනවා. එහෙනම් අපි ලියමු මේක. PRT කෝණය PRT කෝණය කමාවක් දාලා වගන්ති ලියන්න මෙහෙම PRT කෝණය කමාවක් දාලා PQR ත්‍රිකෝණයට බාහිර කෝණය මේ කෝණය නිසා බාහිර කෝණයක් නිසා හරි එහෙනම් අපි හේතුව ලිව්වා අපි දැන් ප්‍රකාශනය ලියමු කොහොමද ලියන්නේ PRT සමානයි කොහොමද එන්නේ R PQ ධන RQP හරි RQP නැත්නම් PQR දාන්න පුළුවන් හරිද sorry RQP ට සමානයි මොකද්ද ඔව් හරි ඒක හරි PRT කෝණය ඒ කියන්නේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක වෙන. ඒ කියන්නේ RPQ කියන්නේ RPQ මේ කෝණය සහ RQP ඒ කියන්නේ මේ කෝණය දෙක එකතුවට සමානයි. හරිද? ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? ඊට පස්සේ දැන් ඉතින් උත්තරේ නෑනේ ළමයි. හරිද? බව පෙන්වන්න ඕනේ කියන එකෙන් අපිට දැන් මෙතනින් ඇවිල්ලා තියෙන අඩුම මෙන්න මේක විතරයි. මොකද්ද? මෙන්න මේක විතරයි අපිට දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ දෙකම වැඩක් නැහැ අපිට ඒක අනවශ්‍යයි ඒක අයින් කරලා දාමු එහෙනම් කොහොමද කරන්නේ අපි ඒකත් එහෙනම් ඔළුවේ තියාගෙන අපි ඊළඟ වැඩේට බහිමු අපි තව ප්‍රමේයයක් පාවිච්චි කරනවා මොකද්ද ඒක නම් ත්‍රිකෝණ වල නෙවෙයි තියෙන්නේ ඒක නිකන් සරල රේඛාවක තියෙන්නේ හරිද සරල රේඛාව ඔව් එතකොට බලන්න මෙන්න මේක PRT කියන කෝණය හරිද ඒක කෝණය හැදිලා තියෙන්නේ කොහොමද තමයි PRT කෝණය හැදිලා තියෙන්නේ මොනවාද මේ ලොකු කෝණය හැදිලා තියෙන පොඩි කෝණ දෙකක් එකතු වෙලානේ. පොඩි කෝණ දෙකක් එකතු වෙලා. හරි. පොඩි කෝණ දෙක මොකද්ද? එකක් PRS. හරිද? එකක් මේක. PRS. අනික මොකද්ද? SRT. හේතුව ලියමු ඉතින්. මොකක්ද හේතුව? බද්ධ කෝණ නිසා කියලා ලියමු. බද්ධ කෝණ නිසා ඕනේ ඔච්චරයි. හරි. දැන් බලමු ළමයි මොකක්ද වෙලා තියෙන්නේ. අපිට PRT වලට ඇවිල්ලා තියෙනවා එක ප්‍රකාශනයක්. ඒ වගේම PRP වලට තව ප්‍රකාශනයක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් PRT ප්‍රකාශන දෙකක් ඇවිල්ලා කියන්නේ මේ ප්‍රකාශනය දෙන්න එකිනෙක සමානයිනේ. එහෙනම් සමාන කරලා ලියමු. හරිද? R PQ මම මේක දාන 1 කියලා.
මේක දාන්න 2 කියලා. මෙතන හේතු වෙන්නේ 1 සමාන 2 හින්දා ඔයගොල්ලෝ RPQ ධන RQP නැත්තම් PQR අම ලියන්න පුළුවන් PQR හරිද ඕන එක සමානයි PRS ධන SRT හරිද දැන් ඉතින් බලන්න මොකද්ද වෙන්නේ කියලා RPQ කියන්නේ මොකද්ද බලන්න RPQ එතන අපිට දීලා තියෙන ඍජු කෝණයක් කියන්නේ අංශක කීයද අංශක 90යි ධන මෙතන දාන්න පුළුවන් මොකද්ද RPQ අපිට ලියන්න පුළුවන් අර විදිහට RPQ මෙහෙම ලියන්න පුළුවන් QPR ලියන්නත් පුළුවන් අපිට QPR හරිද ඒක ඇත්තට හිතන්න එපා කොහොම පෙරලා ලිව්වම එකම කෝණය තමයි එන්නේ හරි QPR එහෙමම එනවා හරිද QPR එනවා PQR මෙතන එන්නේ අංශක 90 අන්න ඒක දානවා අංශක 90යි කියලා සමානයි PRS බලමු PRS ඒ කියන්නේ මේ කෝණය ඒ කෝණෙත් කීයද අංශක 90යි ධන STR SRT කියන්නේ ඒ තියෙන දීලා තියෙන එක තමයි ඔකට අගයක් නෑ ඇති හරි දැන් බලන්න මොකද්ද දෙපැත්තෙම 90 තියෙනවා ඒ කියන්නේ ওই 90 කොයි පැත්තට හරි අරන් ගියොත් එහෙම දෙන්නට දෙන්න කැපිලා යනවා එහෙනම් අපිට එනවා අවසාන උත්තරය කොහොමද එන්නේ QPR සමානයි SRT ට හරිද අන්න ඕක තමයි උත්තරය දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ අපිට පෙන්වන්න තියලා තියෙන්නේ SRT සමානයි QPR මෙතනත් තියලා තියෙන්නේ QPR සමානයි SRT පොඩ්ඩක් පෙරලලා තියෙනවා පෙරලාවත් අපිට ඒ උත්තරෙම ඇවිල්ලා බලන්න මම ආයෙම පැහැදිලි කරන්න ළමයි කොහොමද කරේ කියලා බලන්න කොහොමද එන්නේ කියලා රූප සටහනක් දීලා තියෙනවා ඒකේ ඍජු කෝණ සහිත කෝණ දෙකක් තියෙනවා ඒ වගේම ත්‍රිකෝණයක් තියෙනවා ඒක එච්චරයි ඕනේ රූප සටහන කඩලා රූප සටහන කෑලි වලට කඩලා අඳුර ගන්න කොහොමද හැදිලා තියෙන්නේ කියලා ත්‍රිකෝණ වලින් අනම් මනම් තියෙනවා ඊට පස්සේ මොකද කරේ අපි අඳුරගත්ත PRT කියන කෝණය ළමයි මොකද PRT කියන කෝණය PQR ත්‍රිකෝණයට බාහිර කෝණයක් වෙනවා කියලා. ඒතකොට බාහිර කෝණයක් වෙන හින්දා බාහිර කෝණ ප්‍රමේය දානවා PRT සමානයි RPQ කියන්නේ මොකද්ද RPQ මේ කෝණය ධන RQP කියන්නේ මේ කෝණය. හරිද? අංශක 90 ධන මේ කෝණය. ඊට පස්සේ ඒක පළවෙනි ප්‍රකාශනය. දෙවෙනි ප්‍රකාශනය එන්නේ මොකද්ද? PRT සමානයි PRS ධන SRT. ඇයි ඒක එහෙම ලිව්වේ? එහෙම ලිව්වේ ළමයි මොකද බලන්න. PRT කියන කෝණය බලන්න. PRT කෝණය හැදිලා තියෙන තවත් කෝණ දෙකක් එකතු වෙලා. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. හරිද? හේතු විදිහට ලිව්වා බද්ධ කෝණ. හරි. ඊට පස්සේ මොකක්ද උනේ? PRT කියන එකම කෝණයට හරිද? එකම කෝණයට ආකාර දෙකකින් ප්‍රකාශන අරන් තියෙනවා. ආකාර දෙකකින් ලියලා තියෙනවා. එතකොට PRT කියන එකම කෝණයට ආකාර දෙකකින් ලියනවා කියන්නේ ඒ ආකාර දෙකම එකිනෙක සමානයි. එතකොට ඒක තමයි මේ සමාන කරලා තියෙන්නේ. මොකද්ද සමාන කරලා තියෙන්නේ? QPR ධන PQR සමානයි PRS ධන STR. හරිද? ඊට පස්සේ අපිට දීලා තියෙනවා මේව ඍජු කෝණ කියලා. මේව රිජු කෝණ කියලා අපිට දීලා තියෙනවා. ඒව අපිට රිජු කෝණ දීලා තියෙන හින්දා ඒ අගයන් ටික දැම්මන් පස්සේ අගයන් ටික කැපිලා ගිහිල්ලා අන්තිමට එනවා අපිට බව පෙන්වන්න කියලා දීපු ප්‍රකාශනය QPR සමානයි STR. නෝක තමයි රූප සටහන පෙන්වන්න තියෙන්නේ මේකයි. A සමානයි 2x කියලා පෙන්වන්න තියෙන්නේ. එතකොට මේ ගානත් යන්න ළමයි මම අර කියපු විදියටම මොකද කරන්න තියෙන්නේ? A කියන කෝණ තියෙනවා දෙකක්. ඒව සම්බන්ධ කරගන්න බලන්න මොනවා හරි කරලා. වගේම x කියලා තියෙන x අඩංගු කෝණ දෙකක් තියෙනවා. එකක් EAD අනිත් එක EDA. ඒ මොනවා හරි සම්බන්ධ කරන්න තියෙන්නේ. මේක තමයි ඊළඟ ගාන. ඉංගියක් දෙනවා ළමයි. හින්ට් එකක් දෙනවා. හරිද? හින්ට් එක. හින්ට් එක මේක. හින්ට් එකට අපි සිංහලෙන් කියනවා මොකද්ද?
ඉංගිය. ඉංගියක් දෙනවා මොකද්ද? PRQ කියන කෝණය හරිද? PRQ කියන කෝණය සමානයිලු QPR. QPR. ඒ වගේම දෙවෙනි හින්ට් එක. හින්ට් ගන්න සෑහෙන්න හොඳේ. RPS සමානයිලු PSR. PSR. ඔක තමයි හින්ට් දෙක පෙන්වන්න තියෙන ළමයි මේක. ආව පෙන්වන්න තියෙන මේක. PQT සමානයි 4 වතාවක් PSR. මේක බව පෙන්වන්න. මේක තමයි ප්‍රශ්නේ. Q එක. මේක තමයි හින්ට් එක. ඔන්න බලන්න ළමයි මෙතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරි. මේ රූප සටහන දිහා බලපු ගමන් ඔයාලට පේන්න ඕනේ මෙතන ත්‍රිකෝණ නිකන් දෙකක් තියෙනවා කියලා. නේ? මෙතන ත්‍රිකෝණ දෙකක් තියෙනවා. එක ත්‍රිකෝණයක් මට පේන විදිහට ADE. හරිද? ADE. ඒ වගේම මට පේන අනිත් ත්‍රිකෝණය ECB. හරිද? ECB. හරි. ත්‍රිකෝණ දැක්කයි කියලා වැඩකුත් නැහැනේ. දැන් මේ x සහ a අතර සම්බන්ධයක් ගන්න ඕනේ ළමයි. ඒක මොකද්ද කරන්නේ? මම හිතනවා මෙන්න මේ කෝණය බලන්න. AEC කියන කෝණය. මෙතන කෝණයක් තියෙනව නේද ළමයි? මෙන්න මේක. මෙන්න මේක. හරිද? මෙන්න මේ කෝණය. මේ කෝණය නිකන් බැලුවන් පස්සේ මොකද්ද හිතෙන්නේ? මේ කෝණය එක වෙලාවකට හරිද? එක වෙලාවකට AED කියන ත්‍රිකෝණයේ බාහිර කෝණයක් වෙලා තියෙනවා. පේනව නේද? DE පාදයේ දික් කරන් පස්සේ ඔන්න බාහිර කෝණය. ඒ වගේම ECB ත්‍රිකෝණය ගත්තන් පස්සේ ඒකෙත් බාහිර කෝණය. එතකොට මෙයා නිකන් මොකද්ද? ඩබල් ඇක්ටිං එකක් කරන්නේ. හරිද? ඒ කියන්නේ ත්‍රිකෝණ දෙකටම පොදු බාහිර කෝණයක් තියෙනවා මෙතන. හරිද? ත්‍රිකෝණ දෙකටම පොදු බාහිර කෝණයක් තියෙනවා. අන්න ඒක තමයි මම ගන්න හදන්නේ ඉස්සලාම අල්ලගන්න. හරිද? මට දැන් කියන්න පොදු බාහිර කෝණයක් තියෙනවා. මම කිව්ව බාහිර කෝණය මේකනේ AEC. හරිද? ඔයාලා දැන් මේකෙන් දකින හරිද? මේ රූප සටහන තුලින් දකින මේ ත්‍රිකෝණ දෙකටම අදාළ තවත් පොදු බාහිර කෝණයක් මම දැක්කේ AEC. හරිද? ඔයාලා තව එකක් හොයාගත්තා DEB කියලා. හරිද? මේ කෝණයයි බාහිර කෝණ දෙකක් වෙනවා. ඒ වගේම ළමයි මොකද්ද? දැන් සාමාන්‍යයෙන් දැන් මේ හිතන්නකො ත්‍රිකෝණයක බාහිර කෝණ. මෙන්න මෙහෙම බාහිර කෝණයක් ගන්නකො ත්‍රිකෝණයක් ගත්තා. මේ බාහිර කෝණයක් මෙතන තියෙනවා. දැන් මෙතන බාහිර කෝණයක් තියෙනවනේ. හරිද? ත්‍රිකෝණේ බාහිර කෝණයක් තියෙනවනේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් සාමාන්‍යයෙන් මේ කෝණයට මේ කෝණේ කවදාවත් සමාන වෙන්න බෑනේ නේ. හැබැයි මෙතන එහෙම සමාන වෙලා තියෙනවා. AEC කියන බාහිර කෝණය DEB කියන බාහිර කෝණයට සමාන වෙලා තියෙනවා. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුවක් තියෙන්නේ බෑ. සාමාන්‍යයෙන් ත්‍රිකෝණයක හැම වෙන්නේ නැහැ. හරිද? විශේෂ ත්‍රිකෝණ වල වෙනවා. හැබැයි දැන් මේ ත්‍රිකෝණයම ගත්තොත් එහෙම මේ ත්‍රිකෝණේ බාහිර කෝණ දෙකක් නෙමෙයි. මේක අත මේ අතින් ගත්තොත් මේ ත්‍රිකෝණය මේ අතින් ගත්තොත් මේ ත්‍රිකෝණය. ඒතර මොකක්ද වෙලා තියෙන්නේ? ඒ දෙකෙන් කියන සමාන වෙලා තියෙනවා. හරිද? එහෙනම් මොකක්ද ඒකට හේතුව? AEC සමානයි DEB වෙන්න ඒ දෙක මොකක්ද වෙලා තියෙන්නේ? ප්‍රතිමුඛ කෝණ වෙලා තියෙනවා. හරිද? ඒ කතන්දරේ මෙතන වැඩක් නැහැ ළමයි. අපිට ඕනේ අර පොදු නිකන් ඩබල් ගේම් ගහන එක හොයාගත්තන් පස්සේ ගේම මේ කියන්නේ ගේම ගහන්න පුළුවන් අපිට. හරිද? එයා ඩබල් ගේම් ගහනවා නම් අපිටත් පුළුවන්. කොහොමද කරන්නේ? ඔන්න බලන්න. AEC කෝණය මොකටද මං කියන්නේ? මං මොකද්ද කියන්නේ? එහෙම හේතුව ලියන්න එකපාරම ලියලා දානවා. ADE ත්‍රිකෝණයට හා AED ත්‍රිකෝණයට හා අනිත් කෝණය මොකද්ද? අනිත් ත්‍රිකෝණය. ECB ත්‍රිකෝණයට බාහිර කෝණ වෙන නිසා. බාහිර කෝණ වන නිසා අපිට ලියන්න පුළුවන් ADE ත්‍රිකෝණයෙන් කියලා කමාවක් දාන්න පුළුවන්. අපේ නෑනේ මෙතන ඒ අකුර තියෙන්නේ. හරිද? බලන්න මෙතන ඊට පස්සේ මොකද්ද?
AED ත්‍රිකෝණය. AED ත්‍රිකෝණය ගත්තයින් පස්සේ මොකක්ද වෙන්නේ? A ත්‍රිකෝණයේ බාහිර කෝණය මෙන්න මේක. දැන් දෙකටම පොදු වෙන්නේ. AEC. හරි. AEC සමානයි. අපිට ලියන්න පුළුවන් ADE ත්‍රිකෝණය ඇතුලෙන් AEC සමානයි මොකද්ද? E A D ධන A D E. ඒ කියන්නේ මොකද්ද? AEC සමානයි අපිට දීලා තියෙන සංකේත භාවිත කරමු දැන්. EAD කියන්නේ මොකද්ද? EAD කියන්නේ 3x. හරිද? ADE කියන්නේ මොකද්ද? x. එහෙනම් ඔක්කොම එනවා 4x. අපි දැන් අල්ලගත්ත එක ත්‍රිකෝණයක් විතරයි. මෙන්න මේක හරි. මේක ඕකේ. යනවා ඊළඟ එකට. සෙකන්ඩ් එකට. හරිද? ඊට පස්සේ බලන්න. අපි ඒක ලියනවා. අපි ලියන්න ඕනේ හොඳේ. එහෙම හරි දාගෙන හරියන්නේ නැහැ. ECB ත්‍රිකෝණයෙන් කියලා ලියනවා. E අකුර තියෙන්නේ. මට වැද පේන්නේ නැති වෙයි E අකුර තියෙන්නේ තමයි. හරිද? ඒ වගේම ලියනවා එතනටත් AEC කියන කෝණය තමයි ගන්නෙ. AEC කියන කෝණය තමයි ගන්නෙ. හරිද? AEC කෝණය ගත්තෙන් පස්සේ මොකක්ද වෙන්නේ? AEC බාහිර කෝණයට සමාන වෙනවා ECB ධන අනිත් එක මොකද්ද? CBE. CBE. හරි? CBE. ඊට පස්සේ බලන්න. දැන් අපි මේ කෝණ දෙක ලකුණු කරලා පස්සේ අපි බලමු අපිට දීලා තියෙන සංකේතය ඇතුලෙන් ඒක ලියමු. ඒතර මේකම ලියන්න පුළුවන් ළමයි මොකද්ද? ECB වෙනුවට ලියන්න පුළුවන් ECB වෙනුවට A ධන CBE වෙනුවට ලියන්න පුළුවන් ඒත් A. එන ඔක්කොම එනවා 2A. මං ඉඩ නැති හින්දා තමයි මේ හතර අරන් ආවේ. හරිද? ඊට පස්සේ බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා. EAC කියන එකට ආකාර දෙකකින් ලියලා තියෙනවා. EAC කියන එක දෙකට ආකාර දෙකකින් ලියලා තියෙනවා. මොකද්ද? sorry AEC එකට. හරිද? AEC විටකදී 4x ඒ වගේම AEC විටකදී 2a. හරි? AEC තියෙන්නේ. AEC තියෙන්නේ. හරි? ඊට පස්සේ මොකක්ද දෙන්නේ? හරිද? මම මෙතනින් ලියන්න අර ගානෙම. හරිද? විටකදී AEC සමානයි 4x මේ ඩබල් ගේම් කාර්යයේ විස්තරය ලියන්න. හරිද? විටකදී AEC සමානයි 2යි. දෙවිදිහකට හැසිරෙනවා. ඒ වුණාට දෙවිදිහකට හැසිරුණාන් පස්සේ අපි අඳුරගෙන තියෙන්නේ මෙයා දෙවිදිහකට හැසිරෙනවා කියලා. ඒ කියන්නේ දෙන්නම එක්කෙනෙක්. එහෙනම් දෙන්නම එක්කෙනෙක් නම් දෙන්නම සමාන කරලා ලියන්න පුළුවන්. ඒකයි 4x සමානයි 2a. හරිද? දෙවරක් 1යි දෙවරක් 2යි. a සමානයි 2x. හරිද? ඔන්න අපිට පෙන්වන්න ඕන එක පෙන්නුවා. මම කරේ හරිද? යන්න පුළුවන් කෙටිම ක්‍රමෙන් ගියේ. මොකද්ද? ත්‍රිකෝණ දෙකටම පොදු එක අල්ලගත්තා. හරිද? දෙකටම පොදු එක අල්ලගත්තා. අල්ලගෙන ඌට ප්‍රකාශ දෙකක් ලිව්වා. හරිද? දෙකටම පොදු එක අල්ලගෙන ඌට ප්‍රකාශ දෙකක් ලිව්වන් පස්සේ ඒ කෙලින්ම උත්තරේ අතට එනවා. සාමාන්‍යයෙන් ගානක් හදන්න ක්‍රම දෙක තුනක් තියෙනවා. හරිද? හරි. මට මේ ගාන හදන්නේ පොඩ්ඩක් ඉඩ ඕනේ. මේක හදමුකෝ. හින්ට් එක දීලා තියෙනවා මේ PQR නෙමෙයි PRQ. PRQ. නෝක. හරිද? PRQ සමානයි QPR. QPR. මෙතන. හරිද? මේ කෝණය සමානයි. තමයි හින්ට් එකෙන් දීලා තියෙන එක මම ලියාගත්තා. ඊට පස්සේ RPS මේක මම දාගෙන මේක කතිරය. හරිද? ඒක කතිරයක් දානවා. PSR ඒ කියන්නේ මෙතන. මේ කෝණයටත් මේ කෝණය සමානයි. හරි? එහෙනම් මම මොකද කරන්නේ? ගාන හදන්න ඕනේ මෙන්න මේක. PQT කියන්නේ මොකද්ද? PQT මෙන්න මේ කෝණය සමානයිලු 4යි PSR. මොකද්ද? 4යි PSR. ඒ කියන්නේ මේ කෝණය වගේ 4 ගුණයක් ලොකුයි කියලා තමයි පෙන්වන්න තියෙන්නේ. හරිද? එහෙනම් යමු ළමයි මොකද්ද කරන්න තියෙන්නේ කියලා.
බලන්න දැන් ඔයාලට පේනවද මෙතන ත්‍රිකෝණ දෙකක් තියෙනවා කියලා? බලන්න. මෙතන ත්‍රිකෝණ දෙකක් තියෙනවා. බලන්න. එකක් PQR. හරි? PQR. ත්‍රිකෝණය PRS. PQR PRS. ඔන්න ඔය විදිහට ත්‍රිකෝණ දෙකක් තියෙනවා කියලා අඳුර ගන්න. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක අඳුරගත්තෙන් පස්සේ තමයි ගාන හදන්න ක්‍රමයක් හිතෙන්නේ. දැන් මට හිතෙච්ච ක්‍රමය මේකයි. දැන් බලන්න PRS කියන ත්‍රිකෝණය ගත්තෙන් පස්සේ ළමයි මොකද්ද වෙන්නේ? මේ කෝණ දෙක සමානයි කියලා අපිට දීලා තියෙන හින්ට් එකක් විදිහට, දත්තයක් විදිහට දීලා තියෙනවා. ඒ වගේම PRS කියන ත්‍රිකෝණය හොඳට අහගන්න. RS නේද මේ දික් වෙලා තියෙන මෙහාට. RS පාදේ තමයි දික් වෙලා තියෙන්නේ. ඒතර පාදයක් දික් වීමෙන් හැදිලා තියෙනවා මෙන්න බාහිර කෝණය. මේ ඩොට් එකෙන් තියෙන්නේ බාහිර කෝණය. ඒතර මේ බාහිර කෝණය අදාළ වෙන කාටද? PRS කියන පුංචි ත්‍රිකෝණයට. PRS කියන පුංචි ත්‍රිකෝණයට තමයි මේක බාහිර කෝණයක් වෙලා තියෙන්නේ. හැබැයි PQR ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයක්. PQR ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයක් වුණාට PRS කියන ත්‍රිකෝණය, ඒ කියන්නේ මේ පුංචි ත්‍රිකෝණයට මෙයා බාහිර කෝණයක්. හරිද? අර එක අභ්‍යන්තර වුණා වැඩක් නැහැ. පොඩි එකාට මෙයා බාහිරයි. හරිද? පොඩි එකාගේ මොකද්ද? පොඩි ත්‍රිකෝණයට. පොඩි ත්‍රිකෝණය කියන්නේ මොකද්ද? PRS කියන ත්‍රිකෝණයට මෙන්න මේ කෝණය බාහිරයි. හරි. බාහිරයි කියලා දන්නවනේ. බාහිරයි කියලා දාපු ගමන් මොකද්ද අපිට එකපාරම ඔළුවට මතක් වෙන්න ඕනේ? අර ප්‍රමේය. මොන ප්‍රමේයද? පාද දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. ඔන්න ඕක තමයි ප්‍රමේය. ඊට පස්සේ බලන්න එහෙනම් එහෙම ලියමු. මම ලියනවා මේක. හේතු පිටම ලියනවා. හේතු කියන්න එපා. හේතු ඔළුවේ තිබ්බට වැඩ නැහැ. ඒක පොතේ තියෙන්න ඕනේ. PRQ කියන කෝණය PRQ කියන කෝණය PRS කියන මොකටද? ත්‍රිකෝණයට බාහිර කෝණයකි. හරිද? බාහිර කෝණයකි. හරි. එහෙනම් අපි ඉතින් බාහිර කෝණ ප්‍රමේය දාමු. PRQ සමානයි මොකද්ද? හරිද? RST නැත්නම් PSR. PSR දන මොකද්ද? PSR දන RPS. RPS. හරිද? PSR දන RPS ට සමානයි. හේතුව ඉතින් උඩින්ම ලියලා ඉවරයි. හරිද? ඊට පස්සේ මොකක්ද වෙන්නේ? අපිට දත්තයක් විදිහට හින්ටයක් විදිහට මේ RPS සඳහා මොකක් හරි ගන්න කියලා දුන්නා නේද? අපි බලමු මොකක්ද දත්ත කියලා. මෙන්න තියෙනවා. RPS සමාන වෙන PSR ට. ඒකමනේ මේ රූප සරණෙත් තියෙන්නේ. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? මේ කතිර වගේ දෙගුණයක් තමයි මේක. ඒ කියන්නේ මේ කතිරේට මේ කතිරේ සමානයි නේ. ඒ කියන්නේ PSR වගේ දෙකක් තියෙනවා. RPS එක සමානයි PSR නේ. හින්ට් එකෙන් තමයි අපි ඔක්කොම කරන්නේ. එහෙනම් අපි ලියන මෙතන 2යි PSR. ඒ 2යි PSR කිව්වේ මෙතන බලන්න ළමයි RPS කියන්නේ හින්ට් එකට අදාළව ගත්තොත් PSR ටම තමයි. ඒක තමයි මේ ලකුණු කරේ. RPS කියන එකයි PSR කියන එකයි දෙකම සමානයි. එතකොට මේ 1 තිබ්බොත් 2යි. X තිබ්බොත් 2යි X. PSR තිබ්බොත් එහෙම 2යි PSR. මේක තමයි ලියුවේ. PRQ. හරි. දැන් අපිට බව පෙන්වන්න ඕන එකේ මොකද්ද? PSR කොහොම හරි හොයාගත්තනේ. හොයාගත්ත කියන්නේ PSR ගාව ගත්ත කොහොම හරි ක්‍රමයකට. අපිට දැන් PQT එකත් ගාව ගන්නවා. PQT කියන එකට යන් PQT කියන කෝණය. හරි. PQT කියන කෝණය මොකක්ද වෙන්නේ? PQT කියන කෝණය මෙන්න මේ ත්‍රිකෝණය. මොන ත්‍රිකෝණයද? කෙනෙක් පටලවගෙන මෙන්න මේ ත්‍රිකෝණය ගන්න පුළුවන්. මේ තඩි ත්‍රිකෝණය ගන්නත් පුළුවන්. මොකක්ද තඩි ත්‍රිකෝණය? PQS. හරිද? ඒක ගන්නත් පුළුවන්. ඒක ගත්තොත් එහෙම තා පොඩ්ඩක් සංකීර්ණ වෙනවා ගන්න. මම මෙතනදී අල්ලගන්නේ PQR ත්‍රිකෝණය තමයි මෙයත් එක්ක සම්බන්ධ කරන්න යන්නේ. මොකක්ද සම්බන්ධය? PQR කියන ත්‍රිකෝණය ගත්තන් පස්සේ බලන්න PQR කියන මේ පුංචිම එක නෙවෙයි ඊට පොඩ්ඩක් ලොකු එක. අන්න
ඌ අල්ලගත්තන් පස්සේ මොකද වෙන්නේ? අන්න ඒ ත්‍රිකෝණයට බාහිර කෝණයක් තමයි PQT කියන්නේ. PQT කියන කෝණය PQR කියන ත්‍රිකෝණයට බාහිර කෝණයක්. අපි ඒක ලියමු. PQT යනු PQR වද ත්‍රිකෝණයට බාහිර කෝණයකි. එම නිසා කොහොමද ලියන්නේ? PQT කියන එකට අපිට ලියන්න පුළුවන් PQT කියන කෝණය. මේ කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු. ඒ කියන්නේ QPR සහ මොකක්ද අනිත් එක? QPR සහ PRQ. හරිද? එකක් කෙනා එක කෝණයක්. මෙන්න මේ කෝණය ලියන්න වෙන්නේ QPR. ඒ වගේම මේ කෝණය ලියන්න වෙන්නේ ධන PRQ. හරි. මෙතනට ආවන් පස්සේ අපි උඩින් කරපු දේම ආයෙමත් කරනවා. බලන්න. දැන් බලන්න. QPR ටම තමයි PQR කියන්නේ කියලා අපිට හින්ට් එකේ දීලා තියෙනවා ළමයි. හරිද? දත්තේ දීලා තියෙනවා මේ. හරිද? ඒකම තමයි මම මෙතන රූපයක් ලකුණු කරේ මේ බෝල දෙකක් දාලා. ඒ දෙන්න සමානයි කියලා. හරිද? දැන් ඕක ඔහොම කරලා දැන් මම හදපු විදිහට තව කෙනෙක් ආව කියමුකෝ ඉස්සරහට. වෙන්න මෙතනදී පොඩ්ඩක් නිකන් පටලව ගන්න. මොකද්ද පටලව ගෑල්ල? මෙයා QPR ට PQR සමානයි කියලා මෙතන ලියනවා QPR ධන PQR. ඇයි? දැන් මේ PQR කියන එක QPR ට සමානයිනේ. එහෙනම් PQR කියන තැනට QPR එකක් දාලා QPR ධන දැන් මම පස්සේ 2යි QPR කියලා ලියනවා. ඒවත් අවුලක් නැහැ ගාන හදන්න පුළුවන්. හරිද? දැන් මම මෙතනදී කරන්නේ අපිට බලන්න පළවෙනි ප්‍රකාශනේ ආවන් පස්සේ බලන්න ඒකේ අපිට අනවශ්‍ය එකක් ආවේ PQR. හරිද? එහෙනම් PQR ට මෙතනින් මොකක් හරි තියාගන්න එක වඩා වැදගත් කියලා මම හිතනවා. ඒතර මම හිතන විදිහට ඔයාලත් හිතන්න කියලා මම ඉල්ලනවා. හරිද? මොකද්ද? මට මෙතන QPR අදාළම නැහැ. මට PRQ තමයි අදාළ. PRQ ඇයි අදාළ? මේ උඩ ප්‍රකාශනේ PRQ ආවා. හරිද? PQT නම් ගොඩක් අදාළයි. අපිට අන්තිම උත්තරේට අපේ. හරිද? එතන QPR කියන එක නේ එච්චර මට නිකන් අදාළ නැහැ. එහෙනම් එයා නැති කරගන්න. හරිද? එයා මට හිටියත් එකයි නැතත් එකයි කියලා එයාව අයින් කරලා දානවා. අයින් කරන්නේ කොහොමද? දත්තේ පාවිච්චි කරලා. QPR. හරිද? QPR. මොකද වෙන්නේ? QPR වෙනකොට දානවා අපි දත්තේ අදාළ QPR සමානයි PRQ. එහෙනම් මෙතන PRQ දාන ආයෙත් එන්නේ PRQ. PRQ ඒව දෙකක්. එහෙනම් මෙතන එනවා 2යි PRQ. මේක දෙවෙනි ප්‍රකාශය. PQT. ඊට පස්සේ බලන්න පළවෙනි ප්‍රකාශනයේ දෙවෙනි ප්‍රකාශනයේ දිහා හොඳට බලන්න. හොඳට බලන්න. පළවෙනි ප්‍රකාශනය එනවා මෙහෙම, දෙවෙනි ප්‍රකාශනය එනවා මෙහෙම. හරිද? එතකොට මොකද්ද වෙන්නේ? අපිට අවසාන උත්තරෙත් ඕනේ මොකද්ද? PQT තියෙන්නත් ඕනේ, PSR තියෙන්නත් ඕනේ. PQT තියෙන්නත් ඕනේ, PSR තියෙන්නත් ඕනේ. එහෙනම් PQT තියෙන්නත් ඕනේ, PSR තියෙන්නත් ඕනේ. මොකද්ද? PQT තියෙන්නත් ඕනේ, PSR තියෙන්නත් ඕනේ. එහෙනම් PRQ කියන එක අපිට අවසාන උත්තරයට අදාළ නැත. එහෙනම් PRQ නැති කරගමු. PRQ කියන එක නැති කරන්න පළවෙනි එකේ PRQ කියන්නේ 2යි PSR කියලා දීලා තියෙනවනේ. එහෙනම් මෙතන PRQ කියන එකට 2යි PSR කියලා ආදේශ කරනවා. හරිද? ආදේශ කරන එක ඕන් ඔහොම ඊතලයක් දාලා මම මෙතනින් ලියනවා. මොකද්ද? එකෙන් සහ දෙකෙන්. එකෙන් සහ දෙකෙන්. මොකද්ද ලියන්නේ? QT කෝණය සමානයි 2යි PRQ වෙනවට මොකද්ද කරන්නේ? පළවෙනි එකෙන් ගෙනත් දානවා 2යි PSR කියලා. 2යි PSR කියලා. හරි. එහෙනම් මොකද වෙන්නේ? දෙවරක් 2 4යි. සුළු කරන් දෙන්න 2 වරක් 2 4යි PSR.
P Q ඊට 4යි PSR සමානයි කියලා ඔන්න අපිට අවසාන උත්තරය ආවා. අපිට බව පෙන්වන්න කියලා තිබ්බෙත් මේක අවසාන උත්තරෙත් වෙන්නේ ඒක. හරි. එහෙනම් අපි ගියපු ක්‍රමය හරි කියලා ගන්න පුළුවන්. මම මේ රූප සටහන දිහා මම කිව්වනේ මේකේ ත්‍රිකෝණ දෙකක් විදිහට දකින්නේ කියලා. හරිද? ඔයාලා ඒ විදිහට දකින්න. හරිද? ඒ කියලා මේ මම කරන දේම කරන්න යන්න එපා. හරිද? එහෙම අනුකරණය කරන්න යන්න එපා. හරිද? ඔයාලගේ විදියක් හදාගන්න. ඉතින් බලන්න QPR කියන ත්‍රිකෝණයක් සහ RPS කියන ත්‍රිකෝණ දෙකක් එකතු වෙලා තමයි මෙන්න මේ රූපය හැදිලා තියෙන්නේ කියලා හිතාගන්න. හරිද? අපි හින්ට් දෙකක් ගහලා තියෙනවනේ අපිට මේ ගාන සම්බන්ධයෙන් හින්ට් දෙකක් ගහලා තියෙනවා. එතකොට මේ හින්ට් දෙක මොකද්ද කරන්නේ? මම ඒක ලකුණු කරගන්නවා මේ රූපේ. ඉතින් ඩොට් දෙකක් දාලා තියෙන මොකද්ද? මේ පළවෙනි හින්ට් එක. ඩොට් දෙක. ඒ සමානයි කියලා දීලා තියෙනවා. එහෙනම් මේ ඩොට් එකයි මේ ඩොට් එකයි තියෙන කෝණ දෙක සමානයි. ඒ වගේම x බලන්න. x විදිහට අරන් තියෙන දෙවෙනි හින්ට් එක. හින්ට් එක තමයි කරන්න. ක්‍රමයේ දැම්මෙන් පස්සේ ළමයි මොකද්ද කියලා දෙන්නේ? QPR කියන එකයි PQR කියන එකයි සමානයිලු. එහෙනම් මම ලියන්නේ QPR නැති කරලා ලියනවා QPR වෙනකොට 2PR 2PRQ 2PRQ. හරි. මෙතන QPR වෙනකොට දානවා මෙතන PRQ. මෙතන කොහොමද PRQ තියෙන හින්දා 2PRQ. හරිද? දැන් අපිට සමීකරණ දෙකක් වෙලා තියෙනවා. 1යි 2යි. ওই දෙක දිහා බලන්න ළමයි. හරිද? බැලුවෙන් පස්සේ මොකද්ද වෙන්නේ? බල ඉන්න එපා. එහෙම හිටියා කියලා වැඩක් නැහැ. අපිට ඕනේ ප්‍රකාශනය ගන්න. මේ තියෙන ප්‍රකාශනේ PQT තියෙන්නත් ඕනේ අන්තිම එකට PSR තියෙන්නත් ඕනේ. හතර එනවද නැද්ද කියන එක අදාළ නැහැ. අපිට ඕනේ මෙන්න මේ අකුරු ටික එනවද කියලා. PQT ගන්නත් ඕනේ PSR ගන්නත් ඕනේ. හරි. මේ ප්‍රකාශන දෙකට ගියන් පස්සේ බලන්න ඕනේ PQT තියෙන්නත් ඕනේ. මේකේ PSR කියන එක ඉතුරු වෙන්නත් ඕනේ. නැති කරගන්න ඕනේ මොකද්ද? PRQ කියන එක. PRQ කියන එක දෙකේම නැති කරන්න ඕනේ. හරි එහෙනම් මම දෙවෙනි ප්‍රකාශනයට පළවෙනි ප්‍රකාශනයෙන් ආදේශ කරනවා. ඕක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ PQT සමානයි දෙවෙනි ප්‍රකාශනයේ හැටියට මොකද්ද? 2යි PRQ. හරි. 2යි PRQ. බලන්න. PQT සමානයි 2යි PRQ නේ. අපිට PRQ වැඩක් නැහැ. එතකොට PRQ වෙනකොට තමයි මම පළවෙනි ප්‍රකාශනයෙන් PRQ සමානයි 2යි PSR කියලා. ඒ PRQ තිබ්බ තැනට මෙතනට කෙනීම කරක් දානවා 2යි PSR කියලා. දෙවරක් හරිද? 2යි PQR වෙනකොට දැන් දාලා තියෙන්නේ 2යි PSR. තවත් 2. එහෙනම් දෙවරක් 2 4යි PQT සමානයි 4යි PSR. නෝක. හරි පැහැදිලි නේද? යමු විධිමත් සාධනයකට. මේ මොකද්ද? ත්‍රිකෝණය. A B C. හරිද? මම කරනවා මේ BC පාදය ඒව කරන්න කලින් මේ අහගන්නකෝ. ත්‍රිකෝණයක ප්‍රමේය මොකද්ද? ප්‍රමේය. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු කීයද? අංශක 180යි. හරිද? ඔන්න ඕක තමයි ප්‍රමේය. මේක ප්‍රමේයය. හරිද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල හරිද? එකතුව හරිද? අංශක 180. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180. හරි. ඕක දැන් ඕක ඔප්පු කරන්න යන්නේ මේ විධිමත් සාධනයෙන් ළමයි. හරිද? ඕක ඔප්පු කරන්න යන්නේ කොහොමද ඔප්පු කරන්නේ? අපිට දීලා තියෙන ත්‍රිකෝණයක්. හරිද? ඕක අපිට දීලා තියෙන ත්‍රිකෝණයක්. මොකක්ද ත්‍රිකෝණය? ABC කියලා ලකුණු කරපු ශීර්ෂ සහිත ත්‍රිකෝණයක්. මේ ප්‍රමේය තමයි විධිමත් සාධනය කරන්න ඕනේ. හරිද? හරි. ඒක කරන්න කලින් ළමයි ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මේ රූප සටහන විස්තර කරන්න ඕනේ. ඒ විස්තර කරන එකට අපි කියන දත්තය කියලා.
දත්තය. මේක මේ පිළිවෙලටම තිබිය යුතුය. හරිද? දත්තය. හරි. දත්තය. මොකද්ද? ABC ත්‍රිකෝණයකි. ඔච්චරයි අපිට දෙන දත්තේ. ABC ත්‍රිකෝණයකි. හරිද? විධිමත් සාධනයක් කියන්නේ ප්‍රමේයක් විධිමත් සාධනය කරන්නේ නැහැ. මොකද්ද ප්‍රමේය? මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු අංශක 180ක් කියලා පෙන්වන්න යන්නේ. හරිද? පෙන්වන්න යන එක අපිට කරන්න පුළුවන් ගොඩක් ඒවායි. හරිද? මොන දැන් හිතන්නකෝ. මේක අපිට පෙන්වන්න පුළුවන් නිකන් ප්‍රැක්ටිකලි කෝණමානයක් ගත්තා. මෙන්න මේ කෝණමානේ තිබ්බෙන් පස්සේ කෝණමාන මෙහෙම තියලා මේ කෝණය මන ගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙම කෝණමාන මේ පැත්තට තියලා මේ කෝණය මන ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ කෝණමානය ආයෙම මේ අතට තියලා කෝණ ටික මනගෙන කොලයක මෙහෙම ලියලා කොල මෙහෙම ලියලා ඔහොම ලියලා ආලා 180 කියලා පෙන්වන්නත් පුළුවන්. ඒකෝර හේත් ප්‍රමේය සාධනය තමයි ළමයි. හරිද? හේත් ප්‍රමේය සාධනය තමයි. මේක ක්‍රමවත්ද විධිමත්ද නැහැ. ඒක නිකන් අහනකොට කියන්න පුළුවන් අගේ එකක්. හරිද? ඒ වගේම තව ඒවා පුළුවන්. හරිද? මොන්ටිසෝරි වගේ අර කොළ කෑලි අලවලා එහෙම කරන්නත් පුළුවන්. චූටි කොළ කෑලි අලවලා එහෙම කරන්නත් පුළුවන්. දැන් එහෙම කරන්න බෑ ළමයි ඔයාලා ඉන්න තත්ත්වයේ හැටියට. දැන් ලොකු තත්ත්වයකින් ඉන්නේ. හරිද? එතකොට මොකද්ද? පුංචි කෑලි සිප්පි කෑලි ඒවෙන් මේ ඔප්පු කරන ඒවට යන්න හොඳ නැහැ. එහෙනම් අපි යන්න ඕනේ ප්‍රොෆෙෂනල් විදියට. හරිද? ඒකට තමයි මේ ක්‍රමයක් තියලා තියෙන විධිමත් සාධනය. විධිමත් සාධනය ළමයි එන්නේ ආකාර විධිමත් සාධනයක් එනවා. ඒකේ අඩංගු වෙනවා කොටස් හතරකින්. මූලික කොටස් හතර. එකක් තියෙන රූප සටහන. හරිද? ඒක කොහොමද තියෙන්න ඕනේ ඒකනේ. ඊට පස්සේ පළවෙනි කොටස දත්තය. හරිද? කොටස් හතරකින් යුක්තයිනේ. පළවෙනි කොටස දත්තය. දෙවෙනි කොටස මොකද්ද? සාධනය කළ යුත්ත. සාධනය කළ යුත්ත. අපි ඒක කෙටියෙන් ලියනවා. සාධනය කියන එකෙන් සයන්න ගන්නවා. කළ යුක්ත කියන එකෙන් කයන්න ගන්නවා. කළ කියන එකෙන් කයන්න ගන්නවා. යුක්ත කියන එකෙන් යන්න ගන්නවා. සාකයු. සාධනය කළ යුත්ත. මොකද්ද සාධනය කරන්න ඕනේ ළමයි? හරිද? මොකද්ද සාධනය කරන්න ඕනේ ළමයි? මේකේ අංශක 180ක් කියලා. ඒ කියන්නේ මොකද්ද? ABC කෝණය ධන. ඒ කියන්නේ මේ කෝණය ධන. BCA කෝණය ධන. CAB කෝණය. කෝණය සමාන අංශක 180ක් බව. මේ බව කියන එක ලියන්න ඕනේ. හරිද? අංශක 180ක් බව. හරිද? දැන් මම කියවනේ විධිමත් සාධනය කොටස් 4යි. 4ෙන් දැන් 2ක් ඉවරයි. හරිද? යමු බලන්න තුන්වෙනි එක මොකද්ද කියලා. තුන්වෙනි එක මම ගිය සතියේත් කිව්වා. මොකද්ද? නිර්මාණය. හරි. දැන් මෙහෙම ළමයි. පොඩි ඉස්ලාම සටහන දෙද්දි මේ විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ ත්‍රිකෝණයක් විදිහට තමයි තියෙන්නේ. හරිද? මේකේ දැන් නිර්මාණය කරන් පස්සේ අපිට අන්තිම රූප සටහන නිර්මාණය කරලා ඉවර වෙලා තියෙන රූප සටහන නිකන් අමුතු විදියකට එන්නේ. හරිද? එතකොට ඒක කවුරු හරි කෙනෙක් බලනවා නම් එයාට කිසිම අවබෝධයක් නැහැ මෙයා කලින් ඇන්දේ මේක ඊට පස්සේ ඇඳලා නිර්මාණය කරලා ඉවරණයෙන් පස්සේ තියෙන්නේ මේක කියලා. ඒ හින්දා තමයි අපි විධිමත් සාධනයේ තුන්වෙනි කොටස විදියට නිර්මාණය කියලා කොටසක් දාලා තියෙන්නේ. එතකොට නිර්මාණය කියලා කියන කොටසේ අපි කරන නිර්මාණය වචනෙන් විස්තර කරන්න ඕනේ. හරිද? වචනෙන් විස්තර කරන්න ඕනේ. හරි. වචනෙන් විස්තර කරන්න කලින් නිර්මාණය ඇඳගෙනීමකෝ. නිර්මාණය මොකද්ද කියලා. මම මේ BC පාදේ දික් කරනවා D වෙනකන්. හරිද? BC පාදේ D වෙනකන් දික් කරනවා. ඔන්න නිර්මාණයේ පළවෙනි පියවර. හරිද? BC පාදේ D වෙනකන් දික් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? C හරහා යන රේඛාවක් ගහනවා. හැබැයි ඒ රේඛාව ABට සමාන්තරයි. එහෙනම් මොකද්ද? ABට සමාන්තර වූ C හරහා යන රේඛාව අඳිනවා. CE. මේක සමාන්තරයි. දැන් ඔයාලා දන්නවා මෙතන කලින් තිබ්බ රූපය දැන්
වගේම දැන් අන්තිමට විකෘති වෙලා ආපු රූපයක් දාන්න. විකෘති කියන්නේ මේක වෙනස් වෙලා ආපු රූපයක් දැන් පේනවනේ. අමුතු එකක්. හරිද? දැන් මේක දැන් හිතන්නකෝ දැන් මේ මොහොතේ කෙනෙක් ජොයින් වෙනවා අපේ මීටින් එකට. හරිද? අපේ ක්ලාස් එකට දැන් මේ මොහොතේ කෙනෙක් ජොයින් වෙනවා. එයාට මේ රූප සටහන අඳගත්තෙන් පස්සේ එයාට කලින් දකින්න පුළුවන්ද මේක කලින් තිබෙන නිකන් ත්‍රිකෝණයක් ABC කියලා මේ දෙක දික් කරා කියලා? බෑ. හරිද? ඔන්න ඔය දෙයම තමයි ඔයාලගේ පේපරේ බලන සර්ට සාමිෂ්ඨ වෙන්නේ. හරිද? ඇයි? රූප සටහනක් තියෙනවා මොකද්ද දන්නේ නැහැ. හරිද? ඉස්සලා තිබ්බේ මොකක්ද දන්නේ නැහැ. මෙයා නිර්මාණය කරලා තියෙනවද දන්නේ නැහැ. ඒ ටික හින්දා මෙතන නිර්මාණය විස්තර කරන්න කොටසක් දාලා තියෙන්නේ අන්න ඒ හේතුව හින්දා. හරිද? එහෙනම් නිර්මාණය අපි විස්තර කරමු. වචනේ. මොකද්ද විස්තරය? BC රේඛාව DTEC නේද? දික් කර. හරිද? දික් කර. ඊට මොකද කරන්නේ? BC රේඛාව DTEC දික් කර C හරහා යන හරහා මොකද්ද? AB ට සමාන්තර. මේ ඉර විස්තර කරා දැන් යන්නේ මේ ඉර විස්තර කරන්න. එතකොට මොකද්ද මේ ඉර විස්තර කරන්න ඕනේ? මේ ඉර ගියපු තැන තමයි C හරහා කියලා කියන්නේ. ඊට වගේම CE රේඛාව මොන වගේද? මෙයාට සමාන්තරයි. AB ට සමාන්තර වූ. හරිද? AB ට සමාන්තර වූ. හරිද? CE රේඛාව නිර්මාණය කරයි. දැන් බලන්න කොච්චර පිළිවෙලයිද කියලා මේක. හරිද? එන නීට් නේ. ඒ කියන්නේ මේක බලපු කෙනාට තේරෙනවා දත්තය මේක සාධනය කරන්න මෙයා බලාපොරොත්තු වෙන්නේ මේක. ඒ වගේම අලුතෙන් කැලි දෙකක් එකතු වෙලා තියෙනවා. BC රේඛාව D වෙනකන් දික් කරලා තියෙනවා. මේක ඒ වගේම AB ට සමාන්තර වෙච්ච CE රේඛාවකුත් තියෙනවා. හරිනේ. එතකොට එයාට දැන් පුළුවන් මෙතන අඳුරගන්න කලින් තිබ්බේ මෙන්න මේ ත්‍රිකෝණය විතරයි. පස්සේ මේ ළමයා මොකද්ද කරලා තියෙන්නේ? අලුතෙන් නිර්මාණය කරලා තියෙනවා කියලා. හරිද? එහෙනම් සරලයිනේ. හරිද? හරි. දැන් මම කිව්වා කලින්ම විධිමත් සාධනයේ කොටස් 4කින් යුක්තයි. දැන් මෙතනින් 3ක් කරලා ඉවරයි. යමු 4 වෙනි එකට. 4 වෙනි එක කියන්නේ සාධනය. හරිද? සාධනය. මේක තමයි ලොකුම කොටස. හරිද? විධිමත් සාධනයේ මෙන්න මේවා නම් පුංචි ඒවා. හරිද? මේක තමයි ලොකුම කොටස. එහෙනම් මෙතනින් පටන් ගමු. සාධනය කරන්න යන්නේ මෙන්න මේක. හරිද? මෙන්න මේක සාධනය කරන්න යන්නේ. හරි. කරමුකෝ. ඉස්සෙල්ලාම දැන් අපි නිර්මාණය කරපු අලුත් රූප සටහන තමයි අල්ලගන්නේ කොතනක වුණත්. අපි දැන් නිර්මාණය කරපු අලුත් රූප සටහන මොකද්ද? මෙන්න මේක. ඒකේ සමාන්තර රේඛා තියෙනවා. ගොඩක් ඒවා බාහිර කෝණයක් තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. එහෙනම් මොකද්ද කරන්නේ? ABC කියන කෝණයට මොකක්ද සමාන වෙන්නේ? ECD. ඇයි ඊළම එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ මේ දෙක සමාන්තරයි. මෙතන තියෙන්නේ ඒකාන්තරද අනුරූපද මිත්‍ර කෝණද කියලා බලන්න ඔළුවට එන්න ඕනේ. මොකද මේක සමාන්තරින්ද. දැන් මෙතන තියෙන්නේ මොකද්ද? මේ ඩොට් එකයි සමාන වෙලා තියෙන්නේ. මේක නිකන් හරියට අනුරූප කෝණ වගේ. F වකුරක් වගේ. අන්න ඒ හේතුවින්ද මේ දෙක සමානයි. අපි මේ දෙක ලියමු වචනේ. සාධනය කියලා ABC කෝණය සමානයි මොකද්ද? CD කෝණයට. හේතු ලියමු. අනුරූප කෝණ. අනුරූප කියලා ලිව්වත් ඇති. අනුරූප කෝණ. එක. දෙවෙනියට. දැන් බලන්න මේක සමාන්තර රේඛා. සමාන්තර රේඛා නම් Z අකුර වගේ ගියොත් අපිට අහු වෙනවා අලුත් කෝණ જાතිය. මොනවාද ඒ කෝණ જાතිය? මොකක්ද ඒ කෝණ જાතිය? ඒකාන්තර කෝණ. ආයෙ කියන්නේ BAC කියන කෝණයයි ACE කියන කෝණයයි සමාන වෙනවා සමාන්තර රේඛාවක. මේවා මොනවාද? ඒකාන්තර කෝණ. හරිද? මෙතන ඒකාන්තර තියෙන මෙතන අනුරූප තියෙන. හරි?
ඒ දෙක හරිනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මම කරනවා මෙන්න මේ දෙක එකතු කරනවා. මේක 1 කියලා දානවා ළමයි. මේක 2 කියලා දානවා ළමයි. එන 1න් හා 2න්. 1න් හා 2න්. 1,2. මොකද කරන්නේ? ABCට BCA එකතු කරනවා. ABCට BCA එකතු කරනවා. BAC sorry BAC. ABCට BAC එකතු කරනවා. ඒ වගේම සමීකරණ දෙකේ වම් පැති දෙක නෙමෙයි දකුණු පැති දෙක ECDට එකතු කරනවා ළමයි. EAC sorry ACE එකතු කරනවා. හරිද? හේතුවල් ලියමු. ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂකේ මම ඉස්සරහට කියලා දෙන්නම් කියලා කිව්වා. ඊසතියේ මම කියලා දෙන්න. හරි? ප්‍රත්‍යක්ෂ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මොන දැන් මෙතනට ආවන් පස්සේ සාධනය කරන්න යන්නේ. සාධනය කරද්දී ABCත් ඕනේ BCAත් ඕනේ බලන්න. ABCත් ඕනේ BCAත් ඕනේ අපිට ඕනේ CAB. CAB කියන එකක් දාගන්න එපා. CAB කියන්නේ මේ කෝණය. ඒ කියන්නේ මම කරනවා ඊට පස්සේ මොකද්ද? CAB කෝණයක් මේ දෙපැත්තටම එකතු කරනවා. ඒ කියන්නේ ABC ධන BAC ධන CAB කියලා අලුතෙන් කැලලක් එකතු කරා. ඒ වගේම මේ පැත්තට මොකක්ද කරන්නේ? මෙහාට 10ක් එකතු කරොත් මෙහාට 10ක් එකතු කරන්න ඕනේ. මෙහාට 500ක් එකතු කරොත් මේ පැත්තට 500ක් එකතු කරන්න. නැත්නම් සමාන ලකුණ බැලන්ස් නැති වෙලා යනවනේ. හරිද? තරාදියක් කියලා හිතන්නකෝ. මෙහෙ 500 පඩිය තියද්දි මෙහෙ 500ට හරියන්න මෙහෙ තව 500ක් තියන්න ඕනේ. මොනවා හරි. ඒ වගේ තමයි. CAB මේ පැත්තට දානවනම් මේ පැත්තට දාන්නත් ඕනේ CABම තමයි. හරිද? ඒ හින්දා තමයි සමීකරණය යම් කිසි දෙයක් කරනවා නම් එක පැත්තකට ඒ හා සමාන දෙයක් මේ පැත්තටත් වෙන්න ඕනේ. ධන CAB. හරිද? දැන් මොකද වෙන්නේ? ABC BCA හරි ඒක අමතක කරන්නකො. දැන් අපිට මේ ඇවිල්ලා තියෙනවනේ ECD ACA මොකද්ද? CAB. බලමු මොකද්ද කියන්නේ කියලා. බලන්න. ECD ඒ කෝණය එතන. ඒ වගේම ACE මේ x අකුර දාලා තියෙන කෝණය. ඒ වගේම CAB මේ CAB නෙවෙයි sorry මම මෙතන වැරද්දුවා හන්දේ. බලන්න CAB කෝණය නෙවෙයි ළමයි ABC කෝණය ACB කෝණය. හරිද? නැත්තම් දාන්න පුළුවන් මෙතන ACB වගේ CAB නෙවෙයි. BCA කෝණය BCA කෝණය. හරිද? මෙතන මෙහෙටත් එන්න ඕනේ BCA. කියලා මම බලන්නේ. BCA කෝණය. හරි. මොනවා ආයි බලන්න. ECD කෝණය කියන්නේ ECD. ACE කියන්නේ ACE. මේ කෝණය x අකුර දාලා තියෙනවා. BCA කියන්නේ BCA. මේ ඩොට් එක දීලා කෝණය. ඩොට් එක නෑ මෙතන මම වෙන මොකක් හරි දාන කොටුව. කොටුව දාලා තියෙන එක. හරිද? දැන් බලන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ අර ප්‍රකාශනයේ හැටියට ළමයි බලන්න. මේ කෝණයට මේ කෝණයට මේ කෝණය එකතු කරලා තියෙනවා. ඒ කියන්නේ මේ කෝණයට මේ කෝණයට මේ කෝණය එකතු කරලා තියෙනවා. හරි. අපි එහෙනම් ඒකට ලියන්න පුළුවන්. මේක. මොකද්ද? ECD ට ඒ කියන්නේ ඩොට් එකට එකතු කරලා තියෙනවා අතිරේ. කියන්නේ x එක. ACE ඒ වගේම කොටුව එකතු කරලා තියෙනවා. කොටුව මොකද්ද? BCA. සමානයි කීයද කියලා බලන්න. සරල රේඛාවක් මත පිහිටපු බද්ධ කෝණ නෙමෙයිද මේ තියෙන්නේ කියලා. බලන්න. ECD කියන මේක ACE කියන එක ඒ වගේම BCA කියන එක සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුවක්. ඒක කීයද ළමයි? මුලින්ම කිව්වා. අංශක 100
80යි. හරිද? අංශක 180යි. හේතුව ලියමු. බද්ධ කෝණ ළමයි. හරි. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? දැන් බලන්න EDCA මොකද? ECD, ACA, BCA ඒ වගේම මෙතනත් ඒකමයි. ඒ වෙනුවට අපිට 180 කියලා දාන්න පුළුවන්. එහෙනම් අපි මෙතන දානවා ABC ධන BAC ධන BCA කියන කෝණ තුනට දාන්න පුළුවන්. මේ කෑල්ලට අපිට ගත්තාම දැන් 180ක්. ඒක දානවා මෙතනට. අංශක 180යි. හරිද? ඔන්න දැන් හරි ක්‍රමය අපි සාධනය කරලා පෙන්නුවා. හරි. කොහොමද ක්‍රමය සාධනය කරන්නේ? ABC හරි මේ කෝණය. ධන BAC මේ කෝණය. ඩොට් එකයි x එකයි. ඊට පස්සේ BCA ඒ කියන්නේ කොටුව. ඒ කියන්නේ මොනවද? ත්‍රිකෝණයක දැන් අභ්‍යන්තර කෝණ තුනක් එකතුව තමයි මේ තියෙන්නේ. ඒක සමානයි අංශක 180යි. හරිද? ඔන්න ඕක තමයි ළමයි ක්‍රමය අංක 2 ත්‍රිකෝණාශ්‍රිත වෙන මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180කි. කෝණවල එකතුව අංශක 180කි. එහෙනම් ඒක විධිමත් ආකාරයෙන් මොකද්ද? ඔප්පු කරලා පෙන්වනවා. හරි. ඒක විධිමත් ආකාරයෙන් ඔප්පු කරලා පෙන්වනවා. හරිද? මෙන්න මේ පියවරවල් ටික අනිවාර්යෙන් තිබිය යුතුමයි. හරිද? එහෙනම් එතකොට විධිමත් සාධනය කරන විදිය ඔයාලා වෙනම පොතක ලියාගෙන තිබ්බත් පාඩු නෑ ළමයි. හරිද? ඒක කරන්නේ මෙහෙමයි. ඇයි මේවට දාන හේතු මේ හැම එකම ළමයි කටපාඩම් නම් කරන්න එපා. හරිද? හැමතිස්සම ඇයි මෙහෙම දාන්නේ? ඇයි මෙහෙම දානවා නම් ඒකට හේතුව හොයන්න. හරිද? නැත්තම් මේක දාපු සර්ුත් දැම්මනේ මේක. එහෙනම් මාත් දානවා මේක. එහෙම කරන්න එපා කවදාවත් ගණන් වල. එහෙම කරොත් තමයි ගණන් එපා වෙන්නේ. හරිද? නම් එපා වෙන්නේ ඒ හින්දා. ඒ හින්දා කොච්චර වෙලා ගියත් කමක් නැහැ. ඔයාලා හෙමින් මෙන්න මෙව්වයි තර්කය ඔලුවට දාගන්න. හරිද? නිකන් මේ රූපේ එන්නේ මේ විදියට. එහෙම කියලා එහෙම කරන්න යන්න එපා. හරිද? විධිමත් සාධනය මොකද්ද? අංශක 180 බව පෙන්වන එකේ රූපේ මේම. හරිද? එහෙම කියලා ඒක තේරුම් නැහැ. ඒ හින්දා හැම දෙයක්ම ළමයි හේතු ඇතුව ඔළුවේ තියාගන්න. ඒකට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඕංගම රූපයක් තියෙනවා. ACP කියන කෝණය PBDට සමානයි. බව පෙන්වන්න කියලා තියෙනවා මේක. CAP සමානයි PDB බව. හරි. ඔය තමයි පළවෙනි ගාන. හින්ට් එක AC අනු BAD කෝණය හා BCD කෝණය සමච්ඡේදනය කරයි. සමච්ඡේදනය කරයි. හරි. පෙන්වන්න තියෙන්නේ ABC කෝණය සමානයි ADC. ABC කෝණය සමානයි ADC කෝණය. මෙහෙම කරමු. බලන්න මේ රූප සටහනේ අණුව APC කෝණය සහ DPB කියන කෝණය බලන්න. මේ කෝණය නේද? ඒ කෝණ දෙකත් සමානයි නේ. ඊයේ ළමයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ. ඒවා ප්‍රතිමුඛ කෝණ. අපි එන එක ලියමු. මොකද? APC කෝණය සමානයි DPB කෝණය මොනවාද? ප්‍රතිමුඛ. හරිද? ප්‍රතිමුඛ.
ඊට පස්සේ මම දැන් ලියනවා ACP ත්‍රිකෝණයට ACP ත්‍රිකෝණයට ACP ත්‍රිකෝණයට ACP සමානයි ACP ධන APC ACP ධන APC ධන PAC සමානයි අංශක 180යි. මොකද හේතුව? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ත්‍රිකෝණයක ආකෝණ අභ්‍යන්තර කෝණ 180 නේ. මේක එක ළමයි. ගාන මෙතන ඉවර වෙනවා. ඊට බලන්න මේක මම ACP ත්‍රිකෝණයට ලිව්වා වගේම ලියනවා ආයෙමත් PDB ත්‍රිකෝණයට PDB ත්‍රිකෝණයට හරි එහෙනම් ලියමු ඒකත් මොකද්ද PBD කෝණය PBD ත්‍රිකෝණය හොඳේ PBD කෝණය ධන DPB කෝණය ධන මොකද්ද මේක PDB සමානයි ඒත් කීයද අංශක 180 හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ හරි මේක දෙක ළමයි ඒක දෙක දැන් බලන්න මෙතන තියෙන්නේ කෝණ තුනක් ළමයි 1 2 3යි මෙතන තියෙන්නේ කෝණ තුනක් 1 2 3යි මෙතන තියෙන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනක් 1 2 3යි මෙතන තියෙන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනක් හරි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි 180යි හරි ඒ කියන්නේ මොකද්ද 180යි දෙකේම තියෙන හින්දා මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව සමාන කරන්න පුළුවන් මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුවට පියන එක සමාන කරලා ලියමු ළමයි කොහොමද මම ඒක ලියන්නේ මම මෙතනින් ලියන්න පොඩියට ACP පේනව නේද ළමයි ලියවම හරි ACP ධන APC ධන PAC සමානයි හේතුව මම කිව්වනේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180යි නේද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180යි ඒ කියන්නේ එක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව තවත් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුවට සමාන කරන්න පුළුවන් ඒක තමයි මම කරන්නේ හරිද PBD හොඳට බලා ගන්න දැන් හොඳට බලා ගන්න මෙතන තියෙන DPB මෙතන තියෙන්නේ PDB හොඳට බලා ගන්න හරි ගන්න කෝට්ට පේනව නේද හරි මොකද වෙන්නේ ACP සමානයි PBD ACP සමානයි PBD ACP ට PBD සමානයි කියන්නේ දෙන්න එකිනෙක අඩු වෙලා යනවා. හරිද? මම ඒක අඩු කරනවා කියලා පෙන්වන්න යන්නේ නැහැ. කැපිලා යනවා කියලා හිතන්නකෝ. මෙහෙත් 10ක් තියෙනවනම් මෙහෙත් 10ක් තියෙනවනම් මොකද වෙන්නේ? දෙපැත්තෙම 10 10 තියෙනවා කියලා 10 10 දෙපැත්තෙම අඩු කරත් කියන ප්‍රශ්නයක් නැහැ. මම කියපේ තේරුණාද? මෙතන කිලෝ එකක් තියෙනවා මෙතන කිලෝ එකක් තියෙනවා තරහාදියේ. එතකොට මේ පැත්තෙන් කිලෝ එකක් අයින් කරද්දී මේ පැත්තෙන් කිලෝ එකක් අයින් වෙනවා. අයින් කරන්න ඕනේ සමාන වෙන්න නම්. එහෙනම් මොකද්ද? ACP ට PBD සමානයි කියන්නේ ACP අයින් වෙද්දී PBD ත් නිකම්ම අයින් වෙනවා. ඒ කියන්නේ ACP ට PBD කැපිලා යනවා. හරිද? කැපිලා යන එක පෙන්වනවා. හේතු තියෙනවා. ඇයි මෙහෙම කැපිලා යන්නේ කියලා. හේතුව මොකද්ද? හේතුව මේක. හරි. ඊට පස්සේ බලන්න. තව එකක් ගත්තා ACP APC සමානයි DPB ACP සමානයි DPB APC සමානයි DPB
ඒ දෙකත් සමානයිනේ. එහෙනම් අර දෙයම තමයි. කොන් කැපිලා ගියා. හරිද? කැපිලා ගියන් පස්සේ ළමයි ඉතුරු වෙන්නේ මොකද්ද? PAC ධන PBD. PAC කියන්නේ මොකද්ද? CPM තමයි. නේ? ඉතුරු වෙන්නේ ලියමුකෝ. CAP කැප් එක සමානයි මොකටද? PDB ට. PEP. දැන් බලන්න පෙන්වන්න ඕන මොකද්ද කියලා. CAP සමානයි PDB. බව පෙන්නුවා. මේක තමයි උත්තරේ. පැහැදිලි නේද? මොකද්ද කරේ කියලා? ඒ වගේම තව පුළුවන් ත්‍රිකෝණ අංග සමයෙන් හදන්නත් පුළුවන්. හරිද? ත්‍රිකෝණ අංග සමයෙන් හදන්නත් පුළුවන්. ඒකෙම කලින් ඉගෙන ගත්ත බාහිර කෝණ දාලා හදන්නත් පුළුවන්. හරි? ඔය විදිහට හදන්න පුළුවන්. එහෙනම් වැරදිලාවත් හිතන්න එපා ඔයාලා මම කරන ගානම තමයි එතනින් එහාට තවත් ක්‍රම නෑ මේ ගාන හදන්න එහෙම කියලා හිතන්න එපා. ඔබ ක්‍රම තියෙන්න පුළුවන්. මම මේ ගාන හදන්න හේතුව එච්චර දිග ක්‍රමයක් අරගෙන කලින් කරපු මාතෘකාවත් එක්ක සම්බන්ධ වෙන එකක් තමයි මේ ගාන. ඒ විදිහට තමයි මේක කරේ. හරිනේ? පැහැදිලි නේද? හරි මේක හදමු. හින්ට් එකක් දීලා තියෙනවා. පාර වැඩේ කියන්නේ හින්ට් ගන්න එකමයි කරන්නේ අද හොඳේ. හින්ට් එක මේක. AC අනු BAD සහ BCD කියන කෝණවල සමච්ඡේදකද. අද්දේ කියව කතාව බලන්න. BAD කියන කෝණයේ සමච්ඡේදකය. හරි. කෝණයේ සමච්ඡේදකය කියන්නේ මොකද්ද? සමච්ඡේදකය කියන වචනේ තේරෙන්නේ නැත්තම්. හරිද? හරිද? සමච්ඡේදනය. සම මොකද්ද ඊළඟ වචනේ? ඡේදනය. සම කියන්නේ සමානව, ඡේදනය කියන්නේ වෙන් කරන. නැත්තම් බෙදන. හරිද? සමච්ඡේදනය කියන්නේ සමානව වෙන් කරන. එහෙනම් සමච්ඡේදනය කරයි කියන්නේ සමානව වෙන් කරයි. ඒ කියන්නේ BAD කෝණයයි BCD කෝණයයි සමානව වෙන් කරයි. එහෙනම් මේක මේ බිඳුවක් ඩොට් එකක් වෙද්දි මේකත් ඩොට් එකයි සමානයිනේ. දැන් මේක කෝණය ඩබල් කෝණයෙන්දි මේකත් එහෙමයි. සමානව වෙන් කරයි. මේක හදමු. සමච්ඡේදනය කරනවලු. ABC ADC ට සමාන වෙනවා කියන්නේ මේ කෝණයට සමාන වෙන එක කියලා තමයි පෙන්වන්න කියලා තියෙන්නේ. හරි. පෙන්නමු ළමයි පෙන්නමු. හරිද? මේකත් මම අර විදියට යනවා ළමයි. මොකද්ද විදිය? අර විදිය කියන්නේ ළමයි කලින් කරපු ගාන විදියට. ඒ කියන්නේ ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව පරිපූර්ණක වේ. කියන්නේ අංශක 180ක් වේ කියන එකට තමයි මම මේ ගාන හදන්න යන්නේ. එතකොට ඔයාලට පේනවද මෙතන ත්‍රිකෝණ දෙකක් තියෙනවා. එකක් ABC අනිත් එක ADC. ABC ත්‍රිකෝණය මම ඉස්සලාම සලකනවා. මම ඒ හින්දා සලකන එක ඉස්සලාම ලියනවා. ABC ත්‍රිකෝණය කියලා කමාවක් දාන්න. එතකොට ලියන කෙනෙක් මේක කියවන කෙනෙක් දන්නවා ABC කියන එක තමයි ABC ත්‍රිකෝණය මෙතනදී සලකලා තියෙනවා කියලා තමයි මෙතන ABC ත්‍රිකෝණයක් කමාවක්. ඒ කියන්නේ මෙතනින් පල්ලෙහාට තියෙන ඒවා ABC වල සංසිද්ධියක් තමයි කියලා තමයි මෙතනින් පෙන්වන්නේ. හරිද? එතකොට මොකක්ද වෙන්නේ? ABC කෝණය ධන ACB ධන ABC සමානයි අංශක 180ක්. හේතුව මොකක්ද ළමයි? අභ්‍යන්තර කෝණ. මොකේද? ත්‍රිකෝණයක. හරිද? ඊට පස්සේ බලන්න දැන් මොකද වෙන්නේ කියලා. ABC සැලකුවනේ. මම ඊළඟට සලකනවා ADC. එහෙනම් අර විදියම තමයි නම. බලන්න ලියන විදිය. ADC ත්‍රිකෝණය කමාවක්. ඒතර මේක දන්නවා බලන කෙනෙක් මේක දන්නවා. ADC ත්‍රිකෝණය තමයි මෙතනින් එහාට මෙයා ලියන ඒවා ලියන්නේ ADC ත්‍රිකෝණය ආශ්‍රය කරගෙන තමයි කියලා තමයි දැන් දන්නේ. හරි. එහෙනම් ලියන්න පුළුවන් CAD කෝණය ධන ACD ධන ADC
C. ඒකත් සමානයි අංශක 180. හේතුව මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. BAC. sorry. මෙතන එන BAC කෝණය නේ? BAC. ADC ත්‍රිකෝණය ඔය ක්ලියා ගත්තා. ABC ත්‍රිකෝණය මේක ලියා ගත්තා. දැන් මොකද කරලා තියෙන්නේ? මම කලින් කිව්වා ත්‍රිකෝණයක අභ්‍යන්තර ත්‍රිකෝණවල එකතුව. දැන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ කීයක් තියෙනවද? 3ක් තියෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව. එක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව තවත් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුවට සමාන කරන්න පුළුවන්. මේ දෙකම දන්නවා. කොයි ත්‍රිකෝණේ ගත්තත් ළමයි තුනේම එකතු අංශක 180යි. එතකොට ලෝකේ තියෙන මොන ත්‍රිකෝණේ ගත්තත් අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි. එතකොට මෙතන මෙතන තියෙන ත්‍රිකෝණයක මොනවාද අභ්‍යන්තර කෝණවල එකතුව ඔයාලගේ ගෙදර තියෙන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුවට සමානයි. එතකොට මොකක්ද වෙන්නේ? ABC ත්‍රිකෝණය සහ ADC ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව එකිනෙක සමාන කරන්න පුළුවන්. කොහොමද සමාන කරන්නේ? BAC ධන ACB ධන ABC සමානයි. සමානයි මම මෙතන පොඩ්ඩක් යටින් ලියන්න. හොඳේ. මෙතනම තමයි එන්නේ. මෙතනම ලියන්නකෝ. CAD ධන ACD ධන ADC. හරිද? ඔක තමයි එන්නේ. ඊට පස්සේ බලන්න මොකද වෙන්නේ කියලා. හරි. දැන් බලමු මෙහෙම සිද්ධිය. ආයෙ බලන්න. BAC කියන්නේ මොකද්ද කියන්නේ? BAC. ඒ කියන්නේ මේ ඩොට් එක. හරිද? මේ ඩොට් එක. මේ ඩොට් එකට සමානයි මේ ඩොට් එක. ඒ කියන්නේ මොකේද? DAC හරි නැත්නම් CDA හරි. ඒ කියන්නේ මොකද්ද? BAC ට CDA සමානයි. BAC ට CDA සමානයි. එහෙනම් මොකද කරන්න පුළුවන් අපිට? ගත්ත පෑන එහෙම ගැහුවා ඊළඟ. කළා දාන්න පුළුවන්. ඒ සමාන ලකුණේ දෙපැත්තම සමාන දේවල් තියෙනවනේ ඒ ටික අයින් කළා දාන්න පුළුවන්. ඒ වගේම බලමු දැන් මෙතන මොකක්ද දෙන්නේ කියලා. ACB. ACB. මේක. මේ කෝණය. ඉරි දෙකක් සයිට කෝණය. ඒ කියන්නේ ඒක සමානයි මෙතනට. බලමු ACB සමානයි ACD ට. ACB සමානයි ACD ට. සමාන ලකුණක් තියෙනවා දෙපැත්තේ තියෙන දෙන්න. එහෙනම් කළා දාන්න පුළුවන්. ඉතුරු වෙන්නේ බලන්න. ඉතුරු වෙනවා ABC සමානයි ADC. ලෝක තමයි උත්තරය. හරි. මේක ගන්න. දැනගත්තනේ? නාම මේක ලියන්න. එතන O Q R ගන්න. අනිත් එක O R Q සමානයි අංශක 90ක් බව පෙන්නන. මෙන්න මේ කෝණ දෙක එකතු අංශක 90ක් කියලා පෙන්වන්න තියෙන ළමයි. මේ කෝණයයි මේ කෝණයයි ළමයි. හරි? අංශක 90ක් කියලා පෙන්වන්න තියෙනවා. ඒ කෝණේ අංශක 90ක් කියන්නේ බලමු මොකද වෙන්නේ කියලා. පොඩි දෙයක් තියෙන්නේ. හරිද? මේ CD සහ AB කියන්නේ සමාන්තර රේඛා කියලා දෙකක්. සමාන්තර රේඛා දෙයක් නේ. සමාන්තර රේඛා කියපු ගමන් එකපාරටම ඔලුවට එන්න ඕනේ අර කෝණ තුන. මොනවාද? ඒකාන්තර අනුරූප මිත්‍ර කෝණ. මෙතන ඒකාන්තරද අනුරූපද මිත්‍ර කෝණද කියලා අදාළ කරගන්නේ අපිට ගාණේ අවශ්‍යතාවය අනුව. ගාණේ අවශ්‍යතාවය අනුවට මෙන්න මේ කෝණනේ ඕනේ අපිට. OQR ORQ ඒව තියෙන්නේ මෙන්න මෙහෙම ඇතුලේ. ඇතුලේ නිකන් ඒක නිකන් හරියට 100 අකුරක් වගේ. හරිද? මේ OQR මේ තියෙන්නේ මේ සමාන්තර රේඛා දෙක ඇතුලේ. එහෙනම් අපිට ඕනේ සමාන්තර රේඛා දෙකක් කියපු ගමන් අපිට අදාළ කරගන්නේ මිත්‍ර කෝණ. එහෙනම් මිත්‍ර කෝණ දෙක මොකද්ද? එකක් BQR
කියන කෝණය, ඒ කියන්නේ BQR කියන මේ ලොකු කෝණය, ඒ වගේම DRQ. අපි දන්නවා DRQ ධන BQR කියන්නේ මිත්‍ර කෝණ දෙකේ එකතුව අංශක 180යි. පරිපූර්ණකයි කියලා තමයි ගන්නෙ. 180යි. හරි. දැන් ළමයි මොකද්ද වෙන්නේ කියලා බලමුකෝ. DRQ කියන්නේ මොකද්ද? RQO ධන OQB නේද? BRQ කියන්නේ මේ කෝණය කියන්නේ RQO ධන, ඒ කියන්නේ මේ කෝණයයි OQB කියන කෝණයයි. RQO කියන එකයි OQB කියන එක. මේ දෙකේ එකතුවක් තමයි BRQ කියන්නේ. ඒ වගේම DRQ කියන්නේ මොකද්ද? BQR කියන්නේ මේ දෙක එකතුව. DRQ කියන්නේ මොකද්ද? DRQ. ඒක හැදිලා තියෙන්නේ චූටි කෝණ දෙකකින්. මොකද මේ චූටි කෝණ? QRO ORD. ධන QRO ORD. ORD සමානයි අංශක 180යි. ORD. හරි. දැන් මොකද්ද වෙන්නේ? PQO OQB QRO ORD. හරි. දැන් බලන්න. BQR කියන එක මොකද වෙලා තියෙන්නේ? QO මගින් සමච්ඡේදනය කරලා තියෙනවා. හරිද? ඒ කියන්නේ QO කියන්නේ BQR කියන කෝණේ සමච්ඡේදකය. කියන කෝණ සමච්ඡේදකය. එතකොට ඒකේ හැටියට මේ කෝණ සමච්ඡේදකයේ හැටියට BQR කියන එක සමාන කොටස් දෙකකට බෙදනවා QO මගින්. කියන්නේ මේ කැලලයි එකිනෙක සමානයි. මේ කැලලයි එකිනෙක සමානයි. ඒ කියන්නේ මොකද? BQO හරිද? BQO මෙතනදී BQO ධන OQR කියන එක එකිනෙක සමානයි. හරිද? එකිනෙක සමානයි. දැන් R තියෙන්නේ. හරිද? එකිනෙක සමානයි. මේක එකිනෙක සමානයි. හරි. එකිනෙක සමානයි කියන්නේ ROQ කියන එකයි RQO කියන එකයි OBQ එක එකිනෙක සමානයි කියන්නේ මේ OBQ කියන එකට අපිට තව දෙකකට දාන්න පුළුවන් RQO කියන එක. නේද? OBQ කියන්නේ ROQ කියන්නේ දෙකම එකිනෙක සමානයි නම් OBQ වෙනකොට අපිට දාන්න පුළුවන් ආයෙමත් RQO කියන එක. හරි. ඒ විදියෙන් බලමු මෙතනට. දැන් බලන්න. අපිට රූප සටහනේ හැටියට මේ කෝණය සමාන වෙලා කියන්නේ RO කියන රේඛාව DRQ කියන කෝණය සමච්ඡේදනය කරලා තියෙනවා. හරිද? ඔන්න මම ආයෙත් කියන හොඳට අහගන්න. DRQ කියන කෝණය RO කියන රේඛාවෙන් සමච්ඡේදනය කරලා තියෙනවා. ඒ හින්දා DROට ORQ සමාන වෙනවා. ඒ කියන්නේ මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා. ඒ කියන්නේ QROට ORD සමාන වෙනවා. ඒ කියන්නේ දෙන්න එකිනෙක සමානයි. හරිද? එහෙනම් මට ORD වෙනුවට දාන්න පුළුවන් QOR කියලාම. ඇයි මෙයාට මෙයා සමානයිනේ. ඒ හින්දා ORD වෙනුවට මට දාන්න පුළුවන් QOR කියලාම. හරි. එහෙනම් මෙතන තියෙන QOR එහෙම තියෙනවා. QRO එහෙම තියෙනවා. QRO එහෙමම තියෙනවා. මෙතන ORD වෙනුවට දානවා QRO සමානයි අංශක 180යි. හරි. මෙතනත් RQO මෙතනත් RQO එහෙනම් මෙතන දෙකයි RQO. හරිද? ඒ වගේම මෙතනක් තියෙනවා QRO මෙතනක් QRO එහෙනම් මෙතනක් තියෙන දෙකයි QRO.
සමානයි අංශක 180යි. මේ දෙකටම දෙක පොදු හින්දා දෙකක් එළියට ගන්නවා ළමයි. මෙතන RQO කිව්වත් එකයි OQR කිව්වත් එකයි. දන මෙතනත් QRO කිව්වත් එකයි ORQ කිව්වත් එකයි. ඕනේ පෙරළුවන් පස්සේ ඉතින් අවුලක් නැහැ. අංශක 180යි. එහෙනම් මේ දෙකට මෙහෙන් කැපිලා ගියාන් පස්සේ මෙතන කීයක් දෙන්නේ? අංශක 90ක්. දෙවරක් එකයි 180ට දෙවරක් 90ක් තියෙනවා. එහෙනම් අපිට එන උත්තරයක් මොකද්ද? O Q R කෝණය ධන O R Q කෝණය අංශක 90ක් බව. ගාන තියෙනවා ළමයි මේක ගාන. ඕන් ඔහම ඉරක් තියෙනවා මේ මෙහෙම ඉරක් තියෙනවා. ඕන් ඔහම කෙලින් වෙලා තියෙනවා මේ අතට. ඒ වගේම මෙහෙම ගිහිල්ලා ඕන් ඔහම වෙලා තියෙනවා. හරිද? මෙතන අංශක 90යි. මෙතන B, මෙතන A මං හිතන්නේ A, මෙතන C. මෙතන A කෝණයක්, මෙතනත් A කෝණයක්, මෙතන E, මෙතන D. හරිද? පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන. BAE. මොකද්ද? A ඇසුරෙන් ලියන්න. A ඇසුරෙන් ලියන්න ප්‍රශ්නාර්ථය. දෙවෙනි එක. B C D දාන DBC. DBC කීයද කියලා අහලා තියෙනවා. ඒකත් A ඇසුරෙන්. දෙවෙනි කොටස නෙමෙයි දැන් තුන්වෙනි කොටස. BDC දාන DBC සමානයි BDC දාන BDC දාන DBC සමානයි 2යි BAE බව පෙන්නන්න. BAE බව පෙන්නන්න. මේක බව මේවා A ඇසුරෙන් ඕනේ ළමයි. A ඇසුරෙන්. A වලින් තමයි උත්තර එන්නේ. A. BAE මෙන්න මේ කෝණය A ඇසුරෙන් කියන්නලු. A ඇසුරෙන් කියන්න කියලා තියෙන්නේ. BAE A ඇසුරෙන් ලියන්න කියලා තමයි තියෙන්නේ. ලියමු බලන්න. කොහොමද යන්නේ? ABC ත්‍රිකෝණය සලකනවා ළමයි. ඔන්න බලන්න. ABC ත්‍රිකෝණය සැලකුවෙන් පස්සේ මොකක්ද වෙන්නේ? මම ලියනවා A ධන 90 ධන BAC. A කියන්නේ මේ කෝණය. ධන 90 අංශක 90 ධන BAE මේ කෝණය. මේ ත්‍රිකෝණය හැටියට නම් BAC කිව්වත් එකයි BAE කිව්වත් එකයි මේ කෝණය තමයි අහුවෙන්නේ. හරිද? BAE සමානයි අංශක 180. ඇයි ළමයි? සැලකුවේ මොකද්ද? ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණයේ A ධන 90 ධන මේ කෝණය කියන්නේ අංශක 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ඔන්න හේතු. ABE ABC කිව්වත් එකයි ඒ රේඛාව කොට කරලා මෙතන ABE කිව්වත් එකයි. එතකොට බලන්න BAE සමානයි කීයද? 180. 90 මෙහාට යනවා. ඍණ 90ක් වෙනවා. A මෙහාට එනවා. ඍණ A වෙනවා. එහෙනම් මෙතන කීයද එන්නේ? 180 න් 90ක් ගියාම 90යි ඍණ A. 90 ඍණ A. BAE. හරිද ළමයි? ඔක තමයි උත්තරේ. A ඇසුරෙන් තියෙන්නේ. 90වට ප්‍රශ්නයක් නැහැ. A ඇසුරෙන් තියෙන්නේ. 90 ඍණ A. හරිද? පළවෙනි ගාන හරි. ඊට පස්සේ තියෙන්නේ BCD. BCD ධන DBC. DBC. ඒ කෝණයයි මේ කෝණයයි එකතු කරාම කීයක් වෙනවද කියලා තමයි අහන්නේ.
ඒක කොහොමද පෙන්වන්නේ? BDC ධන DBC ද? ඔව් BDC. මේක ධන මේක කීයද කියලා අහන්නේ. මේක ධන මේක. හරි. එහෙනම් නියම. එහෙම ලියන්න. BDC ධන CDA. මම ඒකට සලකන්නේ BCD ත්‍රිකෝණය. BC අමාවලා BCD ත්‍රිකෝණය සැලකුවෙන් පස්සේ මට ලියන්න පුළුවන් එක කෝණයක් තියෙනවා BDC හරි BDC ධන BDC මේ කෝණය සැලකුවා ඊට පස්සේ DBC මේ කෝණය DBC ධන මේ කෝණය ගත්තා ඉතුරු වෙනවා DCB සමානයි මේ මොකද්ද කරේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන එකතුව ලිව්වා මේ BDC DBC DCB හරිද නිකන් ඔක්කොම එක වගේ කියවනවා නැත්තේ නිකන් පැටලව ගන්න එපා 180යි දැන් ඒ වුණාට ළමයි මෙතන බලන්න 2A කියලා දීලා තියෙනවා DCB වලට අගයක් එහෙනම් මෙතන ඉතුරු වෙනවා DC ධන DBC ධන 2A සමානයි අංශක 180යි එහෙනම් මෙතන එනවා BDC ධන DBC සමානයි 2A මේ පැත්තට එනවා 180 ඍණ 2A අංශක 180 ඍණ 2A හරි දෙවෙනි එකටත් A ඇසුරෙන් ප්‍රකාශනයක් ලිව්වා හරි දෙවෙනි එකත් done ඒක තමයි දැන් තියෙන්නේ මොකද්ද BDC ධන DBC ධන DBC කියන්නේ 2BAE බව පෙන්වන්න තියෙනවා හරි 2BAB එහෙනම් අපිට මෙන්න මේ 1යි 2යි එකතු කරන්න වෙනවා කියලා මට නම් තේරෙනවා නිකමට අහන්නේ මේ සාමාන්‍ය මේ ගණන් එකිනෙක සම්බන්ධ පළවෙනි පීර දෙවෙනි පීරයි දෙවෙනි පීර තුන්වෙනි පීර සම්බන්ධ කරන්න වෙනවාමයි එහෙනම් කොහොමද කරන්නේ මෙතන DBC ධන BDC වලට ප්‍රකාශනයක් ආව 180 වෙනි 2A කියලා මෙතන කියලා තියෙන්නේ BDC ධන DBC වලට ප්‍රකාශනයක් ගන්න කියලා එහෙනම් මම මෙතන කරනවා මොකද්ද තුන්වෙනි විදියට BDC සමානයි DBC BDC ධන DBC සමානයි 180 ඍණ 2A ඒකෙන් මම දෙකක් එළියට ගන්නවා එකයි ගත්තෙන් පස්සේ මෙතන එනවා එතකොට මෙතනින් දෙකෙන් බෙදලා නෙන්නේ 180 දෙකෙන් බෙදුනන් පස්සේ 90යි 90 ඍණ දෙකක් එළියට පස්සේ මෙතනින් A 90 ඍණ A දැන් බලන්න BDC ධන DBC සමානයි දෙක වතාවක් 90 ඍණ A 90 ඍණ අපිට කලින් අහු වුණා වගේ මතකයි බලමු උඩට ගිහින් මෙතන නෑ මෙතන මෙතන අහු වුණා මේ තියෙන අහු වුණා 90 ඍණ A කියන්නේ BAE ට එහෙනම් මෙතන දානවා 2යි BAE සමානයි BDC ධන DBC ට තුන්වෙනි එකට උත්තරේ ආවා හරි එහෙනම් අදට නවත්තමු පන්තිය මේ ගොඩක් වෙලා හිටියා අද ගොඩක් ගණන් කරා හරිද එහෙනම් ඔයාලට ගොඩක් ස්තුතියි අපිත් එක්ක හිටියට හැමදාම කියන වගේ එහෙනම් පරිස්සමෙන් ඉන්න ගෙවල් වලට එලා හරි එහෙනම් බුදුසරණයි හැමෝටම පරිස්සමෙන් ඉන්න ජය වේවා